අයිබෝන් ඕනෑම ශිල්පයක් කලාවක් බවට පත්වෙන්නේ ඒ ශිල්පය විසින් මිනිස් අධ්‍යාත්මය ඉතාම සූක්ෂම විදියට ස්පර්ශ කරන තැනකට ඒ ශිල්පය අරගෙන ආවොත්. දැන් ඡායාරූපකරණය කියලා කිව්වහම සෙසු කලාංගයන් වගේම තවත් එක් රස විඳින කලාංගයක්. නමුත් ඡායාරූපය පිළිබඳව ඡායාරූපකරණය පිළිබඳව අපේ රටේ විද්වත් වියත් සංවාද බොහොම අඩු නිසා අපි වෙනදා ලිවිසැරි ප්‍රේමී මාතෘකාව තරමක් වෙනස් අතකට අරගෙන ගිහිල්ලා අද ඡායාරූප කලාව, ඡායාරූප ශිල්පය සහ ඡායාරූප සාහිත්‍යය පිළිබඳව සාකච්ඡා කරන්නට කල්පනා කළා. මොකද ලංකාවේ මිලියන ගණනින් කැමරාවල් දැන් තියෙනවා. මොකද හැම කෙනෙක්ගේම අත තියෙන ජංගම දුරකථනය ජංගම දුරකථන ප්‍රමාණයෙන් 30ක් විතර වගේ ඡායාරූප ලබාගත හැකි කැමරාවන් සහිත ජංගම දුරකථන. එතකොට මේ අපි අතේ තියෙන කැමරාවෙන් අපි ඡායාරූපයක් ලබා ගන්නකොට ඒක කලාත්මක රස විඳිය හැකි ඡායාරූපයක්. දැන් හැම දකින්න දේම ඡායාරූපයක් වෙනවද? මේ ආදී වූ ප්‍රශ්න ගණනාවක් අපට තියෙනවා. ඉතින් රස විඳින්නට පුළුවන් වින්දනීය කලාවක් බවට ඡායාරූප කලාව පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම් සභාවක් ගොඩනැංවීම තමයි අද දවසේ අපේ අරමුණ බවට පත්වන්නේ. ඒ සඳහා අපි ඇරයුම් කළා අද කතිකාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඡායාරූප ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ශාන්ත ගුණරත්න මහත්මාව ඡායාරූප ශිල්පියාව අයබෝන් ඔබතුමාට. ඒ වගේම අපිත් එක්ක අද ඉන්නවා ඇසෝසියේටඩ් ප්‍රෙස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයේ දකුණු ආසියානු කලාපේ ඡායාරූප ශිල්පියා එරංග ජයවර්ධන මහත්මයා අයබෝන් ඔබතුමාටත්. ඒ වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්, තරුණ දක්ෂ නිර්මාණකරුවෙක්. ඒ වගේම මේ වෙනස් ඇහැක් තියෙන, වෙනස් විදියට හිතන්න මේ සමාජයත් එක්ක සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරන තරුණෙක්. ඔහු මේ යුගය නියෝජනය කරමින් අපි එකතු කරගත්තා දේවා ජයවර්ධන. අයබෝන් දේවා. අයබෝන්. එතරම් දැන් අපි පටන් ගමු ශාන්ත ගුණරත්න මහත්මයාගෙන්. එතුමන් විශ්වවිද්‍යාලයේ ඡායාරූපකරණය ඉගෙන ගන්න දරුවන්ට පවා මේ ඡායාරූපකරණය පිළිබඳව මුල් පාඩම් කියා දෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ මට හිතුණා මේ ආලෝකය කියන්නේ මේ අනවරත ගලා යාමක් නේ. හැබැයි ආලෝකයේ ගලා යාම ෂණිකවම මොහොතකට නතර කරගන්නවා ඡායාරූප ශිල්පියා. එතකොට මේ ආලෝකයත් එක්ක අපේ සිතුවිලි වල තියෙන සම්බන්ධතාවය කොහොමද ලෝකයේ මේ ඡායාරූපයක් බවට පත් කරගන්න කල්පනාවක් පහළ වෙන්නේ. ඒ කියන්නේ අපිට ඈතට ගිහිල්ලා ඡායාරූප කලාව ගැන කතා කරන්න පටන් ගන්න පුළුවන් කොතනින්ද? ඔව් මෙහෙමයි. අපි දන්නවා ඡායාරූපය කියන එක බිහි වෙන්නේ ආලෝකයත් එක්ක. ආලෝකයක් නැත්තම් එතන රූපයක් නැහැ. දැන් අපි දකින්නෙත් ආලෝකය සමගනේ අපිට දේවල් පේන්නේ. ඒ වගේ තමයි. ඒතකොට මේ ආලෝකය ගැන විද්‍යාත්මකව අපි කතා කරනවා නම් යම් එහෙම දාර්ශනික පැහැදිලි කිරීමක් අපි මුල් කාලේ දකින්නේ ඔය ඇරිස්ටෝටල්ගේ ග්‍රීක යුගයේ ඉඳලා. ඒතර ඇරිස්ටෝටල් දැකලා තියෙනවා ඔය යම් සිදුරක් කරහා නිවසක් ඇතුළට අඳුරු කුටියකට වගේ අඳුරු තැනකට පතිත වෙන ආලෝක ධාරාවෙන් අර එළියේ තියෙන වලාකුළු වල එහෙම ඡායාව බිමට පතිත වෙනවා. ඒතර ඒ හරහා තමයි මුල්ම සඳහන් කිරීම වෙන්නේ. ඊට පස්සේ ඔය පයිතගරස් කියන දාර්ශනිකයා ඊට පස්සේ මේ පිළිබඳ විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. ඒතර මුලින්ම විද්‍යාත්මකව මේ ආලෝකයේ හැසිරීම ගැන සඳහන් කරපු කෙනා හැටියට අපි අහලා තියෙන්නේ සහ සඳහන් වෙන්නේ චීන ජාතිකයෙක් මොට්සු කියලා. ඔව්. ඊට පස්සේ අල් හසන් ඉබන් අල් හසන් කියලා අරාබි ජාතික පඬිවරයෙක්. ඊට පස්සේ එනවා ඔතෙන්ට බ්‍රිතාන්‍ය ජාතික රොජර් බේකන් කියලා විද්‍යාඥයෙක්. පස්සේ ඔතෙන්දී ඔය මේ ආලෝකය සහ මේකේ හැසිරීම ආලෝකයත් එක්ක මේ පිළිබිඹු ගොඩනැංවීම ගැන ඊටාම රූප සටහන් සහිතව ඉදිරිපත් කරපු කෙනෙක් තමයි අපි දන්න ලියනාඩෝ ඩාවින්චි කියන චිත්‍ර ශිල්පියා. ඔහු මේ දැන් මීට කලින් මේ
සූර්යග්‍රහණ වගේ දේවල් නරඹන්න පාවිච්චි කරපු මේ සිදුරක් කරහා එන ඡායාව වැටෙන එක පාවිච්චි කරපු එක ඔහු එතනින් එහාට ගෙනිහිල්ලා මේ අපි දකින අපිට පේන දර්ශන කොහොමද චිත්‍රයට නගන්න මේ සංකල්පය පාවිච්චි කරන්න කියන එක ගැන අත්හදා බලයෙන් කරපු කෙනෙක්. ඒ හරහා ගොඩනැගෙනවා කැමරා ඔබ්ස්කියුරාව කියලා එකක්. ඒ කියන්නේ මේ එළියෙන් එන දර්ශනයේ පිළිබිඹුවක් කොහොමද මේ කුඩා සිදුරක් මාර්ගෙන් අරගෙන ඇතුළට කාමරයක් තුළ චිත්‍ර අඳින්න පාවිච්චි කරන්නේ. ඔතනින් තමයි මේ කැමරාව කියන වචනේ අපේ මේ භාවිතයට එන්නේ. එතකොට මේක වැඩි දියුණු කරලා හදනවා කාමරය වෙනුවට කුඩා පෙට්ටියක්. අපි ගත්තොත් ලී වලින් හදපු පෙට්ටියක් ඒක පැත්තක සිදුරක් හදලා අනිත් පැත්තේ අපි කියන්නේ දර්පණයක් තියලා ඒකේ පරාවර්තනයක් උඩට අරගෙන චිත්‍ර අඳින්න ස්කෙච් කරන්න මේක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මේ සිදුර වෙනුවට කාජයක් සවි වෙනවා. ඊට පස්සේ මේක ප්‍රමාණයෙන් කුඩා වෙනවා අතේ ගෙනියන මට්ටමට එනවා. එතකොට මේක ඡායාරූප ශිල්පයට සම්බන්ධ වෙන්නේ දැන් කැමරාව කියන සංකල්පය ඒ විදිහට චිත්‍ර ශිල්පීන් අතර වැඩි වර්ධනය වෙද්දී අපි දන්නවා දැන් මේ අපි ආලෝකයෙන් අපිට දේවල් පේනවනේ. හැබැයි මේ පේන දේ යම් ක්‍රමවේදයකට නැත්නම් රසායනික ක්‍රමයකට මේ අපි දකින ඡායාවක් ස්ථාවර කරගන්න නැත්නම් සටහන් කරගන්න යම් යම් පර්යේෂණ සිද්ධ වෙලා තියෙනවා. අපි කියනවා මේ ආලෝක සංවේදී රසායන ද්‍රව්‍ය කියලා. ඒතර ආලෝකය වැටුනහම යම්කිසි වෙනසකට භාජනය වෙන ද්‍රව්‍ය. ඒතර එක පැත්තකින් පැරලල් අපි කියනවා අර කැමරාව දියුණු වේගෙන එද්දි මේ රසායන ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ කරපු විද්‍යාඥයෝ ගණනාවකුත් ඉන්නවා. ඔය ඩැනියල් බාබරෝ වගේ අය ඒ පර්යේෂණ කරලා තියෙනවා. එතකොට 17 වෙනි සියවසේ අන්තිම භාගයේ ඉඳලා ඊට පස්සේ 18 වෙනි සියවසේ මේ පර්යේෂණ සිද්ධ වුණාට ඡායාරූපයක් නිර්මාණය වෙන්නේ 19 වෙනි සියවසේ 1826 ජෝසෆ් නිසිෆෝ නීප්ස් කියන කෙනා අති. ඒ කියන්නේ එයා අර කැමරා ඔබ්ස්කියුරාව යාට ඕන විදිහට අතේ ඒ කියන්නේ හැන්ඩල් කරන්න පුළුවන් මට ඕන. ඒ කියන්නේ මේසයක් උඩ තියලා කුඩා මට්ටමේ කැමරාවක් බවට පත් කරගන්නවා. ඊළඟට අර ආලෝක සංවේදී රසායන ද්‍රව්‍යත් එක්ක කරපු පර්යේෂණයි මේ කැමරාවයි දෙක එකට සම්බන්ධ කරන පුරුක වෙන්නේ යා. එතකොට ඒ හරහා තමයි ලෝකේ පළවෙනි අපි දන්න ඡායාරූපය බිහි වෙන්නේ. ඔය දැන් ඔය ඔබ්ස්කියුරාව නේද? වචනෙත් හරි අමුතුනේ අර කියන්නේ අපි ඔබ්ස්කියුරාව කියලා කිව්වහම පරණ ලංකාවේ මතක් කරන්න අර අපි අර හැඳුනුම් පතට එහෙම ඡායාරූප ගන්න ගියන් පස්සේ පුංචි මතකයක් තියෙනවා අර පෙට්ටියක් වගේ එකක් තියෙනවා. මේ පෙට්ටිය ඇතුලේ අර රෙදි කඩක් තියෙනවා. ඒ රෙදි කඩ ඇතුළට ගිහිල්ලා බලලා ගත්ත ඡායාරූප කලාව ඒ කියන්නේ ඊටත් එහා ගියපු කතාවක් ඔතන තියෙනවා. එතකොට මේ පැහැදිලි කර ගැනීමට තමයි මම මේ පුංචි සඳහනක් කළේ. මම එනවා අපේ රංග ඡායාවර්ධන මහත්මයා ගාවට. දැන් අපි කිව්වා ජෝසප් නිසපෝ එක්ක පටන් ගත්ත මේ 19 සියවසේ ඡායාරූප කලාවට අපි ආවොත් අතනින් එක පාරටම පිම්මක් පැනලා ලෝකෙ මුල් යුගයේ ඡායාරූපය කොහොමද අපිට හමු වෙන්නේ? මොන විදිහට දකින්න හම්බ වෙන්නේ? දැන් අපිට එහෙම අත්දැකීමක් නැහැනේ. අපිට එහෙම අපි ගත්තොත් එහෙම මෙන්න මේක මෙහෙම වුණා කියලා කියන්න පුළුවන් සාධක සටහන් ගොඩක් වෙලාවට අඩුයි. ඒ නිසා මට හිතෙනවා ඒ වගේ තැනක ඔබව නතර කරන්න. මොකද එතකොට ඒ අත්දැකීමක් වේවි ඡායාරූප ශිල්පය හදාරන අයට. වජිර මෙහෙමයි. දැන් අපි ශාන්ත මහත්තයත් කිව් විදිහට දැන් අපි දන්නවා ලෝකයේ ප්‍රථම ස්ථාවර ඡායාරූපය ස්ථාවර ප්‍රතිබිම්බයක් ඡායාරූපයට නගන්නේ ජෝසප් නිප්සේ 1826 හෝ 27 දී පමණ. හැබැයි ඊට පෙර ඔය පර්සියානු දාර්ශනික ඉබන් අල් හසන් ඔහු චිත්‍ර කලාව එයා නියලිල හිටිය චිත්‍ර කලාව ඉදිරියට ගෙන යන්න ඔය ඔබ්ස්කියුරා එකම තමයි එක ඊට ප්‍රාථමික මට්ටමක දර්පණ සහ විදුරු ප්‍රිසම්ස් වලින් ප්‍රිස්ම වලින් හදපු ඔබ්ස්කියුරා එකකින් එයා චිත්‍ර ඇන්ද ඒ කියන්නේ එළියට ගෙනහිල්ලා බාහිර පරිසරයට ගෙනහිල්ලා ඒ හරහා එන ප්‍රතිබිම්බ කඩදාසියක් මත ඇඳීම කරා. එතකොට ඒ චිත්‍ර කලාවකුත් ඒ හරහා නිර්මාණය වුණා. දැන් නිප්සේ දියුණු කරේ බියුටමින් තාර වර්ගයක් ඒක ආලෝකයට සංවේදී රසායනයක්. ඒ අර ඔබ්ස්කියුරා කියන එකේ අදහස වෙන්නේ වජිර මේ අඳුරු කුටිය කියන එක කැමරා ඔබ්ස්කියුරා. ඒතර ඒකේ යම් සිදුරක් තියෙනවා හීනි සිදුරක්. ඒ සිදුර හරහා එන ආලෝකයට සංවේදී රසායන
පලකයක් මත ස්ථාවර කරගන්න එක තමයි නීප්සෙට් ප්‍රථම වරට කරේ. එතකොට දැන් ඔය ප්‍රතිබිම්බය ද මේ කාලය වෙනකොට ඒ කාලයේ තිබුණු පරිසරයත් එක්ක පුවත්පත් කියන දේ කොහොමත් මුද්‍රණය වෙමින් තිබුණ. නමුත් මේ දැන් ඒ පුවත්පත්වල ඡායාරූප මුද්‍රණය වීමක් ඒ කාලීනව සිදුවනේ නැහැ. මොකද ප්‍රතිබිම්බයක් ස්ථාපනය කර ගැනීමට ස්ථාවර ලෙස ස්ථාපනය කර ගැනීමේ තාක්ෂණයක් නොතිබුණු නිසා. තොර නීප්සේ ගත්ත ඡායාරූපයෙන් එකල තාක්ෂණයේ ලොකු පිම්මක් වුණා මේ ගලා යන සමාජයේ යම් මොහොතක් නිශ්චලව ස්ථාපනය කරගන්න ස්ථාවර කරගන්න අඩිතාලම නීප්සේ දාලා දුන්න නිසා. එතර ඒක තමයි ඡායාරූපයක් පත්තරයකට මුද්‍රණය කරගන්න පුළුවන් වෙන වටපිටාව ගොඩ නැගෙන්නේ. ඉන් පස්සේ අවුරුදු 10කට විතර පස්සේ නීප්සේගේ ඇවෑමෙන් ඔහුගේම ගෝලයෙක් විච්ච මේ ඩැගියුරේරෝ ටයිප් කියලා පලකයක් හදනවා ආලෝකයට සංවේදී අර මුලින් තිබුණු තාක්ෂණික ගැටලු අපි දන්නවනේ ෆොටෝ එකක් ගන්නකොට අනාවරණ කාලය කියලා දෙයක් තියෙනවා. අර මුලින්ම නීප්සේගේ ඡායාරූපවල අනාවරණ කාලය ගොඩාක්ම වැඩි. පැය 8ක් විතර අනාවරණය කාලය. එතකොට මේ ඩැගියුරේ ඊට වැඩිය දියුණු ක්‍රමයක් ගෙනාවා. බොහොම මේ ප්‍රතිබිම්බය වඩාත් තීව්‍රව සටහන් වෙන අඩු අනාවරණ කාලයකින් ප්‍රතිබිම්බය ස්ථාපනය කරගන්න පුළුවන්. එතන ඒක තමයි මම හිතන විදියට සහ පොතපතේ තිබෙන විදියට ඡායාරූප පත්තරවලට මුද්‍රිත මාධ්‍යයට ඇතිවීමට පාවිච්චි කිරීමට මූලිකම හේතු වෙච්ච මේ ඉතිහාසයේ අදියර කියලා මට කියන්න පුළුවන්. හොඳයි දැන් ඇත්තටම දැන් ඡායාරූප කලාව පිළිබඳව කතා කරනකොට ඡායාරූප කලාව ඇතුලේ මේ අපිට දැන් තියෙන මේ සමහර වෙලාවට මේ රසවිඳීම තැනට තමයි අපි එන්න හදන්නේ. දේව ඇත්තටම ඒ වුණාට මේ මට හිතෙනවා මේ ඡායාරූප ශිල්පය පිළිබඳව ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් පිළිබඳව මේ ඉතිහාසය අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඔබේ පරම්පරාවේ කෙනෙක් ඡායාරූපය ගැන අධ්‍යයනය කරනවා වගේම මේ ඡායාරූපකරණයේ ඉතිහාසය සහ මේ සාහිත්‍යය ගැන අධ්‍යයනය කරන්න ඕනේ. ඇයි කියන කාරණාවට මම එනවා ඔබ ගාවට. ඔවජිර දැන් මේ ඉතිහාස කතාවම අවුරුදු 200ක් විතර. 2500ක් නෙමෙයි. 200ක විතර කතාවක් තමයි මේ කියාගෙන ආවේ මේ සර්ලා දෙන්නම. එතකොට මේකේ මේ අවුරුදු 200ක විතර තියෙන ඡායාරූප ඉතිහාස කතාව ඇතුලේ වර්තමානයේ ඡායාරූප ශාස්ත්‍රයට එන නවකෙක් හරි ආධුනිකයෙක් මේ ශාස්ත්‍රය ඉන්නවා නම් මේ ඉතිහාසයේ පොඩි ඉතිහාසයක් තියෙන්නේ තාම ඒක ඉගෙන ගන්නම ඕනේ. මොකද ඒ තරම් රසවත්. හරි අපූර්වයි. එතකොට තමයි මේ විෂයට ආදරය ඇති වෙන්නේ. මේක මේ ඡායාරූප ශිල්පය පෝෂණය වෙලා තියෙන්නේ චිත්‍ර ශිල්පයේ ආభాෂය. චිත්‍ර ශිල්පය ගත්තොත් එහෙම අර ගුහා චිත්‍ර දක්වා ප්‍රාක් ඓතිහාසික යුගයටම යනවානේ. එතකොට චිත්‍ර ශිල්පයේ තිබ්බ නිර්ණායක ගොඩක් මේකට ඇවිල්ලා තියෙනවා වර්තමාන වෙනකොට. ඡායාරූප ශිල්පය ඉගෙන ගන්න යනකොට ඒ අපූර්ව සුන්දර කතන්දරත් එක්ක සාල පොහොසත් අත්දැකීම් ගණනාවක් හම්බ වෙනවා මේ ඉතිහාසය හැදෑරීම. වර්තමානයේ කතාවක් තියෙනවා වචර කියන්නේ ඇත්ත කතාව මේ එහෙම ඕනි නෑ. ඉගෙන ගන්න මේ කැමරාව හැන්ඩල් කරන්න ඉගෙන ගත්තාම මේ සෙටින්ග්ස් ටික ඉගෙන ගත්තාම මේ වැඩේ කරන්න පුළුවන් කියලා. නමුත් ඊට වඩා ගැඹුරට යන්න මේකට ආදරය ඇති වෙනවා. මේකට කැමැත්ත ඇති වෙනවා. අපි කොච්චර කුඩාද කියලා පේන්න පටන් ගන්නවා. ඡායාරූප ශිල්පයට ආපු ගමන් ඉතින් දෙවන්තියෝ වගේ පෙවුනට අපි ඉගෙන ගන්න හරි කුඩා වෙනවා. මොකද මහා සාගරය වගේ මේ සබ්ජෙක්ට් එක. මේ විෂය මහා සාගරය වගේ. ඒ සාගරේ උඩට යන්න බෑනේ. සාගරය යන්න තියෙන යටටනේ. ඉතින් ගැඹුරට යන්න හරි අපූර්ව සුන්දර අත්දැකීම් සුන්දර වෙනස්කම් දකින්න ලැබෙනවා. ඒක එකක් අතකින් ඡායාරූප ඥාණයට දැනුමට අත්දැකීමට වගේම ජීවිතයටත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඇත්තට මේ කැමරාවේ සියලුම අංගපංග ජීවිතයට හරිම සමීපයි. එකින් එක විග්‍රහ කරන්න පුළුවන් මේක කොච්චර දුරට අපිට බද්ධද කියන එක. එනිසා මේක ගොඩින් අල්ලනවට වඩා මේක
හරියටම අල්ලගෙන ඇතුළට යනවා නම් ඇත්තටම අපූර්ව අත්දැකීමක් වෙනවා අලුත් කට්ටියට මේ වැඩේ කරන යනකොට. තව කාරණයක් තියෙනවා මේකේ මේ තාක්ෂණික වේදයයි ප්‍රකාශන වේදය කියලා දෙකක් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ. මේ ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න. එතකොට මේ තාක්ෂණික කාරණා ඉගෙන ගන්නත් ඕනේ. නමුත් අපි යම්කිසි නිර්මාණයක් කරනකොට ප්‍රකාශනයක් මේක ඉදිරිපත් කරනකොට ඒක ගැන ඉගෙන ගන්නත් ඕනේ. තව ටිකක් ඕක පොඩ්ඩක් කියලා දෙන්න මේ කෙටි කරන්න පුළුවන් සරල කරන්න නම් ඒ රසායනික විද්‍යාව දැනුමක් මේකට අවශ්‍යයි. අපිට නැතත් මේකට යම්කිසි දැනුමක් අවශ්‍යයි. භෞතික විද්‍යාත්මක දැනුමකුත් අවශ්‍යයි. තව කැලලක් තියෙනවා මනෝවිද්‍යාත්මක කැලලක්. හරිද? එතකොට මේ ඡායාරූපයක් මේ කොහොම නිර්මාණය වුණත් අපි අතීතයේ ඡායාරූප තාමත් රස විඳිනවා. ඒ රස විඳින්නේ අපි අර මනෝවිද්‍යාත්මක දැනුම උපයෝග කරගෙන ඒක කතා කරන පින්තූරයක් අපි කියන්නේ. ඒතකොට මේ පින්තූරේ ගත්ත කෙනාවත් සමහරවිට ඒ කතාව දන්නේ නැහැ. එහෙම හිතලත් ගන්න අය ඉන්නවා. නමුත් නරඹන්නාට පුළුවන් එයාට කතන්දරය ගොඩ නගා ගන්න. ඒක තමයි අපි කියන්නේ ඡායාරූප ශිල්පයේ ඉගෙන ගැනීම විතරක්ම ප්‍රමාණවත් නෑ ඡායාරූප ශිල්පියෙක් වෙන්න කියලා. ඇත්තටම දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා කියන සටහනක් මෙහි තියෙනවා මේ ඡායාරූපයක් කවදාවත් වියපත් වෙන්නේ නැහැ. ඔබත් මමත් වෙනස් වෙනවා. නමුත් මිනිසුන් මේ මොහොතින් මොහොත ගතවන තත්පරෙන් මිනිස් වෙනස් වෙනවා. නමුත් ඡායාරූපයක් ඒ ආකාරයෙන්ම පවතිනවා. දැන් ජීවත් වෙන මිනිස්සු කොච්චර වෙනස් වුණත් ඡායාරූපය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඡායාරූප ශිල්පය වෙනස් වෙනවා. දැන් එතකොට දැන් ඒ වගේ අදහසින් මම ආයෙත් එනවා ඔබතුමන් ගාවට. අතරම මේ ශාන්ත මහත්මයා මේ දැන් ඡායාරූප ශිල්පය බවට පත් වෙන්නේ එක්තරා විදිහකට ගත්තාම මේ සිතුවමේ දිගුව වෙන්නට පුළුවන්. දැන් අපේ රැඳුණු ලේ පැල්ලම් බිත්තිවල ගස්වල හරි මේ තවරනකොට අපිට දැකපු රටාව ඔස්සේ අපි චිත්‍ර හැදුනා කියලා කියනවනේ. ඒතර මේ ඡායාරූපේ බවට පත්වන්නේ චිත්‍රයේ දිගුව නම් චිත්‍රයයි ඡායාරූපයයි අතර මොකක් හරි සම්බන්ධයක් අපිට ගොඩනගන්න පුළුවන්. අපි ඔය දෙක සම්බන්ධ කළ කතාවට ප්‍රවිෂ්ටයක් හදනවා. ඔව් දැන් කලාව ගැන කතා කරනකොට අර අපි කිව්වා වගේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් තමයි අපේ මානව කලාවන් කියන එක ආරම්භ වෙන්නේ. දැන් අපි දන්නවා රිසියාටෝ කැනඩෝ කියලා දාර්ශනිකයෙක් විග්‍රහ කරනවා ලෝකයේ බිහිවෙච්ච කලාවන් වර්ගීකරණයක් කරනවා. ඔහු කියනවා අර මුල්ම ප්‍රාග් ඓතිහාසික මිනිසා Taman දැකපු දේවල් අර අභිනයෙන් කියන්න පටන් අරන් ඒක වැඩි දියුණු වෙලා දැන් වෙනකොට රංගනය දක්වා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කලාව හැටියට එයා කියනවා මේ අභිනයට රිද්මය එකතු වෙලා නර්තනය ගොඩනැගිලා තියෙනවා. ඊළඟට කියන දේ තමයි මේ අපි දකින දේ අර චිත්‍ර මගින් එක්ක අර අතේ තියෙන දේවල් ඊළඟට මැටි වලින් ඔය තියෙන දියසායම් වගේ දේවල් හදාගෙන තියෙන්නේ මේ මැටි දිය කරලා ගත්ත ඒවා නැත්නම් ගස්වල කොළ පොතු දිය කරලා අරගෙන හදාගත්ත දේවල්. ඒතකොට තුන්වෙනි කලාව බිහි වුණා චිත්‍ර කලාව. ඒතකොට චිත්‍ර කලාවත් එක්කම අපි කියන ස්ථාපනය ඔය මේ ගස් කොළන් වල කෑලි අරගෙන එහෙම නැත්නම් මැටි වලින් දේවල් අඹලා චිත්‍ර කලාව මූර්ති කලාව බවට පත් වෙනවා. ඒ හරහා තමයි අක්ෂර කියන එක බිහි වෙන්නේ. මිනිහාගේ භාෂාව බිහි වෙනවා මානවයාගේ. එතකොට ඔහු භාෂාවක් එක්ක ගනුදෙනු කරන්න ගන්නවා, sannivedanaya කරන්න ගන්නවා. එතකොට ඒ හරහා බිහි වෙනවා සාහිත්‍ය කලාව. එතකොට මේ කලාවන් හතර පහට මේ මානව ඉතිහාසයේ දිගු කාලයක් ගත වෙනවා. එතකොට ඔහු සඳහන් කරන හැටියට ඡායාරූප ශිල්පය කියන්නේ 6 වෙනි කලාව. ලෝකේ මානව ඉතිහාසයේ බිහි වෙච්ච 6 වෙනි කලාව. එතකොට ඒක වසර 30-40000කට පස්සේ තමයි බිහි වෙන්නේ. හැබැයි ඒක බිහි වෙන්න එක හේතුවක් තමයි අර කිව්වා වගේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ මනෝවිද්‍යාවත් මේකට එකතු වෙලා දැන් අපි දන්නවා ලෝකේ කාර්මික විප්ලවයක් ඇති වෙනවානේ. ඒ හරහා දැන් මේ 6 වෙනි කලාව බිහි වෙන්නේ තාක්ෂණයත් එක්ක. මීට කලින් පිහිවෙච්ච කලාවල් සියල්ල අපි කියන කුසලතාව අර අපේ තියෙන නිර්මාණශීලී හැකියාවත් එක්ක බිහිවෙච්ච ඒවානේ. ඒතර මෙතෙන්ට තාක්ෂණයත් එක්ක ගොඩනැගිච්ච අපි කියනවා කැමරාව කියන උපකරණයක් එක තමයි මේ ගනුදෙනුව කරන්නේ. එතකොට දැන් මුල් කාලේ චිත්‍ර ශිල්පීන්ට මේක අභියෝගයක් වුණා. දැන් චිත්‍ර ශිල්පීන් තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් එක්ක මේක චිත්‍රයක් බිහි කරනකොට කැමරාව තියෙන කෙනෙකුට කැමරාවෙන්
අපි කෙනෙකුගේ පුද්ගලාලයක රූපයක් කියලා. එතකොට ඔහු තාක්ෂණය පාවිච්චි කරලා මේක කරනවා. එතකොට මුල් කාලේ තිබිච්ච දැන් මේ ඡායාරූප කලාව කියන එකට තිබ්බ අභියෝගයක් තිබ්බා. ඒ කියන්නේ ඡායාරූපය කලාවක් නෙමෙයි මේක ශිල්පයක් කියලා චිත්‍ර ශිල්පීන් පිළි නොගත්ත කාරණයක් තිබ්බා. හැබැයි ඒකම චිත්‍ර ශිල්පයේ තිබිච්ච අපි කියන කලාත්මක පක්ෂය අපි ගත්තොත් මේ රූප සැකසුම, වර්ණ සංයෝජනය, ආලෝක භාවිතය, ආලෝකය සහ අඳුර අතර ඒ තියෙන ගනුදෙනු මේ සියල්ල චිත්‍රය තුල තිබිච්ච ඒ ලක්ෂණ ඡායාරූප කලාව තුළටත් ඒ විදිහටම පරිණාමය වෙනවා. එතකොට ඡායාරූපයත් ආලෝකය පාවිච්චි කරලා දැන් අපි කියනවා මේ දෙක සංසන්දනය කරොත් කැන්වස් එක කියන්නේ කැමරාව. තීන්ත කියන්නේ ආලෝකය. එතකොට අපි ආලෝකය පාවිච්චි කරලා මේ කැන්වසේ මත ඡායාරූපය චිත්‍රයක් අඳිනවා වගේම අපි කැමරාවෙන් පටලයක් ආලෝක සංවේදී මතු පිටක් මත රූපයක් ගොඩනගනවා. එතකොට මේක පස්සේ අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කලාව කිව්වහම කලාව තුළ අපි කලාව කොහොමද විශ්ලේෂණය කරන්නේ සහ රස විඳින්නේ ඒකට යම් ගොඩනැගිච්ච යම් රීතීන් තියෙනවා එහෙම නැත්නම් යම් නිර්ණායක තියෙනවා. ඒතර ඒ ගොඩක් දේවල් ඡායාරූප කලාව තුළ තියෙන්නේ මේ චිත්‍ර ශිල්පයෙන් වර්ධනය වෙලා ආපු දේවල්. අපි ගත්තොත් රස වින්දනයට අපි කලාවේ තියෙන යම් නිර්ණායක පාවිච්චි කරනවා. අපි චිත්‍ර කලාවේ තියෙන නිර්ණායක තමයි බොහෝ විට මේ ඡායාරූප කලාව ඇතුළෙත් පාවිච්චි කරන්නේ. විශේෂයෙන් ඔය දැන් අපි කතා කරනවානේ ආකෘතිය සහ අන්තර්ගතය කියන දෙක ගැන. ආකෘතියක් ගොඩනැගෙන්නේ අපිට පේන දේ. ඒතර මේ ආකෘතිය ගොඩනංවා ගන්න චිත්‍රයක ආකෘතිය ගොඩනංවනවා වගේම ආලෝක වර්ණ හැඩතල ඒවා අපි චිත්‍රය කලාව තුළ තිබිච්චම තමයි අපි කතා කරනවා සම්ප්‍රදායික රස ආස්වාද රීතිය කියලා. එතකොට අර චිත්‍ර කලා සම්ප්‍රදායන් වල තිබිච්ච සම්ප්‍රදායන්ම තමයි මේ ඡායාරූප කලාව තුලත් අපි එතනින් එහාට ඉදිරියට ගෙනහිල්ලා තියෙන්නේ. ඇත්තටම දැන් අපි කැමරාව පිළිබඳව සාක්ෂි සටහන් හොයාගෙන යනකොට ඔය අරාබි ජාතික අල් හසන් වගේ මහත්වරුන්ගේ සටහන් වලින් මේ තොරතුරු හොයා ගන්නවානේ. ඒ තොරතුරු හොයාගෙන ඇවිල්ලා දැන් අපි මේ ඡායාරූපකරණ ඉතිහාසය පිළිබඳව තවමත් කතා කරමින් ඉන්නේ. දැන් ඡායාරූපය සහ චිත්‍රය පිළිබඳව අපි සාකච්ඡා කළා. මම දැන් එරංග ජයවර්ධන මහත්මයා විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති කලාවට වඩාත් ළඟ නෑකමක් සහ සම්බන්ධයක් තියෙන නිසා මට හිතුණා ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න එහි ඊළඟ කොටස. ඒ කියන්නේ ප්‍රවෘත්ති පත්‍රය සහ ඡායාරූපය අතර තියෙන නෑකම මොකක්ද කියලා. වජිරට හිතන්න පුළුවන්ද ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය වෙනවා කිසිම ඡායාරූපයක් හෝ කිසිම රූපයක් ඒ අඩංගු නොවි. ටෙක්ස්ට් බේස්ඩ් එකක්. කිසිම ස්පේස් එකක පින්තූරයක් නැහැ. දැන් අකුරු අක්ෂර අපි අක්ෂර සැලකුවත් අක්ෂරත් රූප ගණයටම තමයි වැටෙන්නේ. ඒවත් යම් හැඩතල තිබෙන හැඩයන්. එතකොට දැන් මම කලින් අපි ඉස්සෙල්ලා කතා කරපු තැන දැන් මොනවාද ඩැගියුරේව් ටයිප් එයා ඉමේජ් එක ස්ථාපනය කරගන්න තාක්ෂණය හොයාගත්තම එතනදී පුවත්පත් එකල මුද්‍රණය විවින් පැවතිච්ච පුවත්පත් වලට තිබුණු ලොකු ප්‍රායෝගික ප්‍රශ්නයක් එතනින් විසඳුණා. මීට කලින් තිබුණු පුවත්පත් යම් සමාජ සිදුවීමක් වාර්තා කරන්න පාඨකයාට ඒක ගැන විග්‍රහ කරන්න රූප පාවිච්චි කරා. ඒ කරේ චිත්‍ර ශිල්පියෙක් ලව්වා ඒ නිරූපිත අවස්ථාවක් චිත්‍රණයට නගලා. එතකොට ඒක අර දන්න එන්ග්‍රේව් සිස්ටම් කියලා එන්ග්‍රේව් ටෙක්නොලොජි එකෙන් උලඟු කරණය අපි යම් බ්ලොක් එකක් කපලා ඒක පුවත්පතේ මුද්‍රණය කර ගැනීමේ තාක්ෂණයක් එකල තිබුණා. නමුත් එතන පොඩි විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මොකද එතන තනිකරම ඒ උලඟු කරන ශිල්පියාගේ ශිල්පීය කුසලතාවය. එහෙම නැත්නම් චිත්‍ර ශිල්පියාගේ ශිල්පීය කුසලතාවය. ඒක තමයි අවසාන ප්‍රතිඵලය ලෙස පත්තරේ මුද්‍රණය වෙන්නේ. එතකොට දැන් අපි පුවත්පත් කියන්නේ ප්‍රවෘත්ති සම්බන්ධව තියෙන ෆන්ඩමෙන්ටල්ස් තියෙනවානේ වාර්තාකරණේ. ඒ ගැන සලකා බැලීමේදී අපිට කිසිම වෙලක පක්ෂග්‍රාහී වෙන්න බෑ. දැන් චිත්‍ර ශිල්පියෙක් නිරූපණය කරන අවස්ථාවක් ඔහුගේ චිත්‍රය මගින් මෙන්න මේ වගේ සිදුවීමක් මෙතනදී සිදු වුණා කියලා චිත්‍රයට නගලා පත්තරේ මුද්‍රණය කරලා ඒක බයස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. සැබෑ ලෙසම වුණු සිද්ධියට අමතර හෝ එහා ගිය ඒකේ කන්ටෙන්ට් එක වෙනස්කමක් තියෙන්න පුළුවන්. එතකොට ප්‍රවෘත්තියේ විශ්වාසනීයත්වය අභියෝගයට ලක් වෙනවා.
ඡායාරූපය එම අවිනිශ්චිත භාවය නැතිකර ගැනීමට පාඨකයාට ලබා දුන්නු හොඳම උත්තරයක්. එතකොට ඒ හින්දා තමයි කියන්නේ ෆොටෝග්‍රාෆ් එක හරි ප්‍රබල මාධ්‍යයක්. ඡායාරූපය හරි ප්‍රබල මාධ්‍යයක්. ඔතනින් ඊට පස්සේ පුවත්පත් දැන් ඔය පුවත්පත් ඉතිහාසය ගැන බැලුවම ඔය රූප මගින් වාර්තා ඉදිරිපත් කිරීම හොරේෂෝ නෙල්සන් නමැති මේ වයිස් අද්මිරාල්වරයාගේ මරණය මේ මොනාද ස්පැනිෂ් සිවිල් වෝ එකේදී මිය යනවා. එතකොට එයාගේ මරණය අවසාන කටයුතු කොහොමද මේ ඒ පල්ලියේ සිදුවිච්ච ආකාරය මොන බැටෑලියන්ස් දාවේ මොන ප්‍රභූවරු දාවේ ඒගොල්ලොන්ගේ අවමගුල් උත්සවයේ සංවිධිත ආකාරය චිත්‍රයකට නගලා ඒ කාලේ ලන්ඩනයේ ද ටයිම්ස් පුවත්පත චිත්‍රයකට නගලා මුල් පිටුවේ පළ කරලා තිබුණා. ඒ ඡායාරූප නොමැති කාලේ. නමුත් දැන් අපිට විශ්වාසවන්තව ස්ථාපනය කරගන්න පුළුවන් වුණාට පස්සේ ප්‍රතිබිම්බය ඒ ප්‍රශ්නයත් විසඳෙනවා. එතකොට ඔය දැන් ඉන්ඩිපෙන්ඩන්ට් පොලිස් වාර්තා සම්බන්ධව එහෙම තමයි මේ මුල් කාලේ පුවත්පත් රූප පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෑත කාලේ කියන්නේ නූතන ඡායාරූප මාධ්‍යවේදී කියලා දෙයක් ඉන් පස්සේ ගොඩ නැගෙන්නේ මේ කැමරාවේ වර්ධනයත් සමග ඩිවලොප්මන්ට් එකත් එක්ක ඉමේජ් එකක් ස්ටේබල් කරගන්න පුළුවන් වෙන ටෙක්නොලොජි එක තමයි ඡායාරූපය පත්‍රයට එන්නේ. ඒතර ඒකේ පුරෝගාමී වෙච්ච වුණු ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා විදිහට සලකන්නේ මැතිව් බ්‍රැඩි. ඔහු 1860 දී මේ ඇමරිකානු සිවිල් යුද්ධය ඡායාරූපයට නගනවා ඔහුගේ ස්ටුඩියෝ එකේ ඉන්න අනිත් ෆොටෝග්‍රැෆර්ස්ලා භාවිතා කරලා. ඒතර එහෙම තමයි ඡායාරූපය පුවත්පතට ඡායාරූප මාධ්‍යවේදය ආරම්භ වෙන්නේ එතනින්. පසු කාලීනව මේ හෙන්රි කාටිය බ්‍රෙසන් වගේ කට්ටිය මේ පොඩි කැමරාවේ තාක්ෂණය දියුණුවත් සමග කැමරාවේ ප්‍රමාණය පොඩි වෙනවා. ඒ කියන්නේ 35 mm දලසය අපට නිෂ්පාදනය වෙනවා. ලයිකා පොඩි කැමරාව නිෂ්පාදනය වෙනවා. ඒකත් එක්ක මේ අර මහා මෙවලම් ගොඩක් එක්ක ගෙනහිල්ලා ගන්න සංකීර්ණ ක්‍රියාවලිය බොහොම සරල වෙලා කැමරාව අරගෙන බාහිර පරිසරයට එළියට ගිහිල්ලා පින්තූර ගැනීම වඩාත් පහසු වෙනවා. ඒකත් සමග එම පින්තූර පුවත්පත්වල පළ වෙන්න ගන්නවා. එතනින් තමයි ඡායාරූප ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පය මේ ෆොටෝග්‍රැෆි කියන මුළු සබ්ජෙක්ට් එකක බ්‍රාන්ච් එකක් විදියට දියුණු වෙලා ගලාගෙන යන්න පටන් ගන්න. හොඳයි. ඇත්තටම දැන් අපි මේ ඡායාරූපය කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච 6 වෙනි කලාව කියලානේ අපේ ශාන්තගුණරත්න මහත්මයා කිව්වේ. එතකොට ඡායාරූපයත් එක්ක මේ භාෂාවක් උපත ලබනවා. මේ නව භාෂාවක් ලැබෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් චිත්‍රයක් අඳිනකොට දේවා දැන් අපි ගත්තාම ඔහුගේ තියෙන සිතැඟියාවන්, කල්පනාවන්, අදහස්, ඔහුට ඒ කැන්වසය මත රඳවන්න ඕන ලෝකය මේ සියල්ලක්ම නිරූපණය වෙනවා. ඒකට කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඡායාරූපය කියලා කියන්නේ මොහොතක්, නතරවීමක්. හැබැයි චිත්‍රයක් කියලා කියන්නේ ගලා යාමක් කියලා. හැබැයි හොඳ ඡායාරූප ශිල්පියට පුළුවන් ඔය කතාව අනිත් පැත්තට හරවන්න. එතකොට ඡායාරූප ශිල්පය සහ චිත්‍රය ගැන කතා කරනකොට අර ඡායාරූපය සිතුවමක් බවට පත් කරන්නට නම් ඡායාරූප ශිල්පයක් කොහොමද තමන්ගේ සිතුවිලි දාමේ මෙහෙවන්නට ඕන? ඔය මුලිනුත් කතා කරනකොට කිව්වනේ ඡායාරූප ශිල්පයම ඉගෙනගෙන ප්‍රමාණවත් නෑ ඡායාරූප ශිල්පයට කියලා. එතකොට කවිය, සාහිත්‍ය, ඉතිහාසය, මානව දයාව හරිද? කියන්නේ සරලව ගත්තොත් එහෙම විශ්ව හා සත්වයාගේ දිගු කාලින යහපැවැත්ම උදෙසායි මේ බින්දුවර ගන්න. නැත්නම් මුදලටවත් හම්මානියක් උදෙසාවත් නෙමෙයි. ඒක ප්‍රධාන අරමුණ නෙවෙයි. එතකොට විශ්ව හා සත්වයාගේ දිගු කාලින යහපැවැත්ම උදෙසා නම් කරන්නේ ඒකේ ලොකු ගැඹුරක් තියෙනවානේ. ඔව්. අනිත් එක තමයි අපිට සාමාන්‍යයෙන් අපි කතා වෙන දෙයක් තමයි මේ අවස්ථාවන් ඇතුළ තීරණාත්මක මොහොතවල් අනිවාර්යයි. එතකොට අවස්ථාවන් තියෙනවා ඕන කියන දකින්නවා, කරනවා, බලනවා. පින්තූරයක් ගන්න හැම එක තැනම නෙමෙයි. තීරණාත්මක මොහොතේ පමණයි. දැන් විශේෂයෙන් එරංගල කරන
රාජකාරියේදී එක ඉතාමත් වැදගත්. එහෙම අනවශ්‍ය ඒවා ක්ලික් කරන්නේ නැහැ යාලා. තීරණාත්මක මොහොතක් තියෙනවා ඡායාරූපියාට. ඒකට හොඳම කතාවක් මම නිකන් රසවත් වෙන්නත් එක්ක කියන්නම්. ඒක ග්‍රීක සාහිත්‍යයේ ඉන්න කතාවක්. කයිරොස් කියලා ඉන්න දෙවි කෙනෙක්. එයා මේ කාලයට අධිපති දෙවි කෙනෙක්. එතකොට එයාගේ ස්වරූපේ හරියට ඉස්සරහෙන් මේ කොණ්ඩේ තියෙනවා, පිටිපස්සෙන් තට්ටේ තියෙනවා. හරිද? එතකොට නිර්මාණශීල මේ අපි අර සිද්ධීන් අතරතුර තීරණාත්මක මොහොතකදී මේ කයිරොස් දෙවියෝ එනවා නිර්මාණ ශිල්පියා ළඟට. ඒක හැබැයි එක මොහොතකදී වෙන්නේ. අපි ආ එනකොට අපි හිතන් ඉන්නවා කොණ්ඩෙන් අල්ල ගන්නවා කියලා. අල්ලගත්තොත් හරි. කොණ්ඩෙන් අල්ල ගන්නතොත් චුට්ට වෙලාවේ පස්සේ ගන්නවා කියලාවත් අපිට අල්ල ගන්න බෑ. පිටිපස්සේ තට්ටේනේ. හරිද? ඉතින් ඒ මොහොත දෙවියන්ගේ දේවානුභාවී මොහොත කියලා තමයි සාමාන්‍යයෙන් ඔය පොත්පත්වල තියෙන්නේ. ඒ කියන්නේ තීරණාත්මක මොහොත. හැමතැනම පින්තූරයක් නැහැ. එතකොට මේ තීරණාත්මක මොහොතේ දේවානුභාවී මොහොත ලෙස හඳුන්වලා ඒක අපි විශ්වාස කරනවා ඡායාරූප ශිල්පී හැටියට ඒක නිකන් එක දෙවියෝ දුන්නා වගේ තමයි. ඒක හැමතිස්සෙම එන්නේ නැහනේ. ආයෙ ගියොත් ගියා. එතකොට ආයෙ ගන්න බෑ. අපි මුලදිත් කතා කරානේ මේක මේ අපි කාලේ නවත්තනවනේ තප්පරයකිනුත් පංගුවක් වෙන්න පුළුවන්. අපි ඒක නවත්තනවා. ඒක මුළු ජීවිත කාලයක මතක සටහනක් තියාගන්න පුළුවන් විදිහට සහ තව අවුරුදු ගණනාවක් පවතින විදිහටම නවත්තන. ඒක අපිට ලැබිච්ච වරමක්. ඒකේ ඒ වරමට අර දේවානුභාවී මොහොත නැත්තම් කයිරොස් දෙවියන් නිර්මාණ ශිල්පියා ඡායාරූප ශිල්පියා දිහා බලන මොහොතේ තමයි අපි කැප්චර් කරන්නේ. ඒ වෙලාවෙදි මිස් වුණොත් අපිට ඒක නැති වෙනවා. ඉතින් එහෙම පොඩි විශ්වාසයක් තියෙනවා අපිට. ඒ ඇතුළේ චිත්‍ර ශිල්පයයි ඡායාරූප ශිල්පයයි එකතු කරලා නිර්මාණාත්මක දේවල් කරනවා. ඒ වගේ කියන්නේ ඡායාරූපයට එහා ගියපෝ වෙන්න පුළුවන්. මේක එක සයෝනි කලාව කිව්වහම අර තාක්ෂණයත් එක්කත් එකතු වෙලා කියලා කිව්වහම මේකේ හරි පුළුල්. ඒකේ බැරියර්ස් නැහැ කාටවත්. රීතීන් තියෙනවා. ඒ රීතීනුත් අභිභවාගිය ගොසින් එකතු කිරීම, අඩු කිරීම, වෙනස් කිරීම කරලා නිර්මාණාත්මක ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්න හොඳම කලාව. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි අපි ඉස්සරින් කතා විශ්වත් ඒ කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න. ඒක භාෂාවක්නේ. අපි දැන් ගීතයක් නවල් එකක් එහෙම යනවා ටිකක් අමාරුයි. මොකද භාෂාව ප්‍රශ්න තියෙනවා. ටිකක් තරංකාරීත්වය ටිකක් එතන හරි අමාරුයි ඒක යන්න. නමුත් ඡායාරූපයක් අපිට මේ මොහොතේ අරගෙන ජාත්‍යන්තරයටපත් කරන්න පුළුවන්. ජාත්‍යන්තරේ මොකද ඇගයීම් වලට ලක් වෙන්න පුළුවන්. සහ අපිට ලොකු පණිවිඩයක් දෙන්නත් පුළුවන්. සහ අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඉතාමත්ම ඉතාමත්ම කෙටිම කලාව මේක. ඒගොල්ලෝ පිළිගන්නවා. බැරියර්ස් නෑ දැන්. එහෙම නෑ. එතකොට අපි මේක හරියට හැන්ඩල් කරන්න දන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද නිර්මාණාත්මක භාවයට කවදත් එදත් අදත් හෙටත් වටිනාකම ලැබෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට අඩුව තියෙන්නේ නිර්මාණාත්මක නොවන කති. එතකොට ඡායාරූපයයි මේ චිත්‍ර ශිල්පයයි එකතු කරලා අඩු වැඩි කරලා නිර්මාණාත්මක දේවල් කරන්න පුළුවන්. ඒක නිර්මාණාත්මක බව කොතෙක් දුරට තමන් නිර්මාණශීලීත්වය ඉදිරිපත් කරනවද කියන කාරණා අනුව ප්‍රේක්ෂකයෝ නැත්තම් ග්‍රාහකයෝ ලබා ගන්නවා. හොඳයි. අතරම දැන් අපි මුල් අදියරේදී මේ ඡායාරූපය සහ චිත්‍රය සිතුවම අතර තියෙන සබඳතාවය, ඡායාරූපයේ ඉතිහාසය කොහොමද ලෝකෙට ඡායාරූපයක් පහළ වෙන්නේ? එතකොට මේ ඡායාරූපයත් එක්ක පුවත්පතේ තියෙන නෑකම සම්බන්ධතාවය මොකක්ද? එතකොට හොඳ චිත්‍රයයි හොඳ ඡායාරූප ශිල්පයයි අතර තියෙනවද සමපාත වීමක්, වෙනස් වීමක්? මේ සහ සම්බන්ධය කොහොමද? මේ ආදී වූ කාරණා පිළිබඳව සාකච්ඡා කළා. අපිට පුළුවන් විරාමයකට යන්න මේ මොහොතේදී ඔබේ අවසරයත් එක්ක විරාමයකට ගිහින් ඇවිත් අපි කතා කරමු තවදුරටත් ඡායාරූපය සාහිත්‍යයක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.
ආතසි ක්ලාක් මහත්මයා කියන විදිහට මිනිස්සුන්ගේ ජීවිත හරිම වටිනවා. කැමරාවට වැඩිය මිනිස්සුන්ගේ ජීවිත වටිනවා. එතකොට මිනිස්සුන්ගේ ජීවිත තුළ ගතවන්න ෂණ මාත්‍ර මොහොතවල් වල තියෙන හැඟීම් කැමරාව නිසා ආයෙත් කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ ගතවන තත්පරයක තියෙන හැඟීම්, භාවයන්, උද්දීපනයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ අපිට අමතක වෙලා යන්නත් පුළුවන්. නමුත් කැමරාවට සහ ඡායාරූපකරණයට පින් සිදුවන්නට අපිට නැවත නැවතත් ඒවා සිහිපත් කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි අද කතා කරන්නේ ඡායාරූප කලාව, ඡායාරූප ශිල්පය, ඒ වගේම ඡායාරූප සාහිත්‍යය පිළිබඳව. ශාන්ත ගුණරත්න මහත්මයා, රංග ජයවර්ධන මහත්මයා, දේව ජයවර්ධන මහත්මයා මේ ප්‍රවීණයන් එක්ක සාකච්ඡා කරමින් මතු කරගන්නමින් ඉන්නේ අපි ඡායාරූපය පිළිබඳව. මම එනවා දැන් තවත් කොටසකට. ගුණරත්න මහත්මයා මේ කලාත්මක ඡායාරූපයක්. අපි දැන් පුංචි ප්‍රවේශ ගත්තා දැන් සිතුවම සහ ඡායාරූපය, එතකොට ප්‍රවෘත්තිපත්‍රය සහ ඡායාරූපය, එතකොට චිත්‍රයයි ඡායාරූපයයි දිහා බලනකොට අපිට හමුවන හැඟීම් පිළිබඳව අපි යම් තාක් දුරකට කතාවක් මතු කරගන්න උත්සාහ කළා. දැන් මේ ඡායාරූපයක් කලාත්මක වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද? ඔව්. අපි දැන් චිත්‍රයයි ඡායාරූපය සංසන්දනය කරන්නේ. මම ඒක හරියටම කියනවා නම් අපි කියනවා කැමරාවයි පින්සලයි, කැන්වසයයි ෆිල්ම් රෝල් එකයි, පටලයයි, ආලෝකයයි තීන්තයි. එතකොට මේ හරහා දැන් මේ අපි කලාකෘති බිහි කරනවා. මං කිව්වා දැන් මුල් කාලේ ගැටලුවක් තිබුණා මේ ඡායාරූප ශිල්පය කලාවක්ද? මුල් කාලේ කිව්වට මේ දක්වාත් ඒ ඩිබේට් එක තියෙනවා. ඒ කියන්නේ ඒ වාදය තියෙනවා දාර්ශනිකයන් අතර. එතකොට අර අපි කතා කරගෙන ආවනේ ඩැගියුරේ ගැන. ඩැගියුරේ තමයි අතරම විද්‍යාත්මකව මේ ඡායාරූපය හරියට ස්ථාවර කරගෙන නිවැරදිව සටහන් කර ගැනීමේ විද්‍යාත්මක පදනම මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරපු කෙනා. ඒතර ඔහුට තිබුණ අභියෝගයක් මේක කලාවක් කියලා ඔප්පු කරන්න. ඒතර ඒ ඩැගියුරේ කරන්නේ නැත්නම් ඩැගියුරේ ටයිප් පාවිච්චි කරලා ඒ කැමරා පාවිච්චි කරලා ඔහු පෙන්නවා දැන් නිකම් අපි කියමු චිත්‍ර ශිල්පියෙක් පුද්ගලෙක් දිහා බලාගෙන අඳින චිත්‍රයයි නිකම්ම කැමරාවක් තියලා ගන්න ඡායාරූපය අතර වෙනසක් නැහැ. හැබැයි ඔහු කලාවක් කියලා ඔප්පු කරන්න පාවිච්චි කරා විවිධ කෝණ, විවිධ ආලෝක ප්‍රභව, ආලෝකන විධික්‍රම සහ විවිධ කාච පාවිච්චි කරලා පෙන්නවා පුද්ගලයෙක්ගේ රූපය විවිධ කෝණවලින් විවිධ කලාත්මක හැඩතලයන් එක්ක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කියලා. ඒතකොට ඒ කලාවක් බවට ඡායාරූප ශිල්පය පත් කරන්න මූලික වෙච්ච කෙනා තමයි ඩැගියුරේ. ඔහු ගෙනාපු ඒ පියවර එතනින් එහාට යම් යම් ඡායාරූප ශිල්පීන් කලාත්මක ඡායාරූපකරණයේ පුරෝගාමීන් මේක ඉස්සරහට ගෙනිච්චා. ඊළඟට වැදගත් කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි ජෝර්ජ් ඊස්ට්මන්. අපිට යාම අමතක කරන්න බෑ. මොකද ඡායාරූප ශිල්පයේ පොදු භාවිතයක් බවට පත් කරපු කෙනා තමයි ජෝර්ජ් ඊස්ට්මන්. ඊට කලින් තිබුණේ එක කැමරාවට එක පටල පලකයක් දාලා නිර්මාණය කරන්න පුළුවන් එක ඡායාරූපයයි වරකට. හැබැයි රෝල් ෆිල්ම් නැත්නම් පටල රෝල් පාවිච්චි කරලා අතේ ගෙනියන්න පුළුවන් ඕනම කෙනෙකුට ඡායාරූපයක් ගන්න පුළුවන් බව තත්වයට මේ ඡායාරූප ශිල්පය පත් කරේ ජෝර්ජ් ඊස්ට්මන්. ඔහුගේ පෙට්ටි කැමරාව නැත්නම් බොක්ස් කැමරා කියන එකට ඔහු පටල රෝලක් ඇතුළත් කරලා ඕනම කෙනෙකුට ඡායාරූප ගන්න. ඔහු ස්ලෝගන් එකක් ගෙනාවා you press the button we do the rest කියලා. කියන්නේ ඔහුගේ කොඩක් කියන නමත් එක්ක ඔහු රසායනාගාර ලෝක පුරා ඇති කරා කැමරා නිෂ්පාදනය කළා. ඒතර ඔහුගේ කැමරාව අරන් ගිහිල්ලා පින්තූරය කරන රීල් එක ඉවරුනාට පස්සේ ලැබ් එකට ගෙනල්ලා දුන්නාම ඔහු ඒ ටික මුද්‍රණය කරලා දෙන ගමන් අලුත් රෝලක් දාලා දෙනවා. ඒ හරහා තමයි මේක පොදු භාවිතයක් බවට පත් උනේ. ලෝකෙ බිහි වෙච්ච ඉතා ප්‍රබල කලාත්මක ඡායාරූප ශිල්පීන් පවා මුලින්ම පාවිච්චි කරලා තියෙනවා මේ කොඩක් බොක්ස් කැමරාව. දැන් සරල උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කලාත්මක ඡායාරූපය ගැන කතා කරනකොට කතා නොකරම බැරි කෙනෙක් තමයි ඇන්සල් ඇඩම්ස්. ඔහුත් පළවෙනියෙන්ම ඡායාරූප ගන්න පටන් අරන් තියෙන්නේ මේ බොක්ස් කැමරාවේ. එතකොට දැන් අපි දැන් කොහොමද මේ ඡායාරූපය කලාවක් හැටියට අපි දකින්නේ, ඒක රස විඳින්නේ, කියවන්නේ? අපි දන්නවා සාහිත්‍ය අපි කියවනවනේ. අපි ඡායාරූපයට සහ සිනමාවටත් කියනවා අපි සිනමාව කියවීම, ඡායාරූපය කියවීම කියන එක. ඔතෙන්දී තමයි මේක අපි මේ කලාත්මක සාහිත්‍ය පක්ෂය මේ ඡායාරූපය තුළ අපි දකින්නේ. දැන් අපි කලාව ගැන කතා කරනකොට කලාවට නිර්ණායක නැහැනේ. හැබැයි කලාව පිළිබඳ එක එක දාර්ශනිකයෝ විද්වත්තු කියපු මතත් එක්ක අපි කලාව කියන එක විග්‍රහ කරගෙන තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් කියනවා කලා
කරුවෙක් එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියෙක්ට හොඳ උසස් නිර්මාණ ශිල්පියෙක් වෙන්න නම් කරුණු 3ක් ඔහු සතුව තියෙන්න ඕනි කියලා. එකක් තමයි ප්‍රතිභාව. ඒ කියන්නේ අපි කියන රැඟෙන්න ආපු දේ. ඊළඟට සතත අභ්‍යාසය. ඒ කියන්නේ නිරන්තර මේකේ අභ්‍යාස කිරීම. තුන්වෙනි කාරණේ ව්‍යුත්පත්තිය. ඒ කියන්නේ තමන් සමාජයෙන් අත්දැකීම් වලින් ගන්න දේවල් තමන්ගේ නිර්මාණ තුළට කොහොමද ඔබවන්නේ කියන එක. මේ තුන හරහා උසස් නිර්මාණ ශිල්පියෙක් බිහි වෙනවා. ඊළඟට අපි කතා කරනවා කලාකෘතියක් කොහොමද උසස් කලාකෘතියක් වෙන්නේ. අපි ගත්තොත් අර අපිට ඕනම කෙනෙක්ට ගන්න ඡායාරූපයක් තමයි. හැබැයි ඒක අර අපි නියම ඡායාරූපයක් නැත්නම් කලාත්මක ඡායාරූපයක් බවට පත් වෙන්න නම් ඒක ඡායාරූපයට සහ වෙනත් කලාවන්ටත් අදාළයි. අපි කියනවා ඒ කලාත්මක නිර්මාණය තුළ අපූර්වත්වයක් තියෙනවා. කෙනෙක් දැක්කාම මේක නියමයි හරි. ඒ කියන්නේ දැක්ක ගමන් අපේ හිත ඇද ගන්නා සුළු බව. ඊළඟට මේක නැවුම් නැත්තම් පෙර නොවී විරු බව කියලා කියනවා. ඒ කියන්නේ අපි දැකපු දේම තමයි හැබැයි එයා අලුත් විදිහකට ඉදිරිපත් කරලා දිනවා. අලුත් විදිහකට ප්‍රතිනිර්මාණය කරනවා. ඒ කියන්නේ කොමන් දේ අන්කොමන් විදිහට ඉදිරිපත් කිරීම. ඒතකොට පෙර නොවී විරු බව නැත්තම් නැවුම් බව කියනවා. ඊළඟට කියනවා අපි විශේෂතාව සහ විශ්වීයතාව. ඒ කියන්නේ ඒ තුල විශේෂ ලක්ෂණ තියෙන්න ඕන. දැන් මම සරල උදාහරණයක් හැටියට ගත්තොත් හිතන්නකෝ අපේ උඩරට නැටුම් කලාව කියලා. උඩරට නැටුම් කලාව තුළ ඒකට අනන්‍ය වෙච්ච සංස්කෘතික සහ කලාත්මක ලක්ෂණ තියෙනවා. හැබැයි මේ විශේෂතාවත් එක්කම තියෙනනේ විශ්වීයතාවය කියන. විශ්වීයතාවය කියන එක හේතුව තමයි විශ්වයේ ඕනෑම කෙනෙකුට ජාති ආගම් භාෂා ભેදකින් තොරව ඒක රස විඳින්න පුළුවන් වෙනවා. උඩරට නැටුමක් නටනකොට ඒ රිද්ම් එකට අපි හිතමු යුරෝපීය කෙනෙකුටත් නටන්න පුළුවන් නේ. ඒතර ඒක තමයි ඒ කියන්නේ තුන්වෙනි ලක්ෂණය. ඒ කියන්නේ විශේෂතාව සහ විශ්වීයතාව. ඒතර මේ ගුණාංග තුන තියෙනවා නම් යම්කිසි කෘතියක් තුළ අපි කියනවා ඒක උසස් කලාකෘතියක්. අපූර්වත්වය, පෙර නොවූ විරු බව සහ විශේෂතාව සහ විශ්වීයතාව. ඒතකොට මෙන්න මෙතනින් තමයි අපි අර කලාව කියන එක පටන් ගන්න. ඒතර ඔය ලක්ෂණ තියෙන කෘතියක් විශේෂ කලාකෘතියක් වෙනවා, උසස් කලාකෘතියක් වෙනවා. හැබැයි මෙහෙමයි. දැන් අපි අහලා තියෙනවා කලාව පිළිබඳ ඔය දාර්ශනිකයෝ කරපු මතත් එක්ක කෙනෙක් කියලා තියෙනවා කලාව උපදින්නේ මිනිසාගේ මනස තුළයි කියලා. ඒ කියන්නේ මේ කලාකෘතිය තුළ නෙමෙයි ඇත්තටම කලාව තියෙන්නේ. ඒ කලාව අපි දැන් මම දකින රූපේ නෙමෙයි අනිත් කෙනෙක් දෙන්නේ. දැන් ඔයා දැක්කට මේක මට පේන දේ නෙමෙයි. ඒකට අපි ඒ කියවන්නේ වෙනස් විදිහකට. ඒකට අපි කියනවා අත්දැකීම් පරාසය මුල් වෙනවා කියලා. ඒ කියන්නේ අපි යමක් අත්විඳලා සහ ඒ ගැන කියවලා අර අපේ දේව කිව්වා වගේ සාහිත්‍යයෙන් අපි කියවලා තියෙන සාහිත්‍ය කෘති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශීය සහ විදේශීය ජාත්‍යන්තර වශයෙන් තියෙන වෙනත් භාෂාවලින් ලියවිච්ච පරිවර්තන වෙන්න පුළුවන්. ඊළඟට චිත්‍ර කලාව, නැටුම් කලාව, සංගීතය අපි අහන රස විඳින සංගීතය පවා අපිට යම් ඡායාරූපයක් කියවීමට ඉවහල් වෙනවා. ඒතර අපි කියනවා මේක මේ සාමූහික කලාවන් වල එකතුවක්. ඡායාරූපයක් රස විඳිනවා කියන එක නිකන් ඡායාරූපය තුලින්ම රස විඳීම නෙමෙයි. ඒ හරහා අපි කියන්නේ අපි ජීවිතය තුළ අපි ගොඩනගාගත්ත අපේ හරපද්ධතීන්, අපේ අධ්‍යාපනය, අපි පටපිටාවෙන් ගත්ත දේවල්, පරිසරය, වෙනත් මිනිස්සු හැසිරෙන හැටි සහ මේ දේවල් වල එකතුවක් හැටියට තමයි මේ අපි කලාව කියන එක අඳුනගන්නේ. ඒතර ඡායාරූපයක් කියවන්නත් මේ සියලුම දේවල් එකතු වෙනවා. ඒතර අපි කලාව හරියට හඳුන ගන්න නම් යම් වෙලාවක මේකට පොඩි අපි කියන්නේ විධිමත් දැනුමකුත් ඕන වෙන. ඡායාරූප ශිල්පය පිළිබඳ විධිමත් අවබෝධයක් දැනුමකුත් තියෙන්න ඕනේ හරියට මේක අවබෝධ කරගන්න. අපි ගත්ත තාක්ෂණික පැතිත් තියෙනවනේ මේකේ. ඔව් දැන් ඇත්තටම දැන් ඔය කලාත්මක ඡායාරූපය කියලා කියන කාරණාව තනිව උදකලාව ගොඩනගා ගන්නට බැරි බව තමයි ශාන්ත ගුණරත්න මහත්මයා කියන්නේ. දැන් හැබැයි දැන් ඉරංග මහත්මයා ගාවට එනකොට ඔය කතාව වෙනස් වෙන්න පුළුවන්ද? දැන් ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ යෙදෙන කෙනාට කලාත්මකව හිතන්න පුළුවන් ඉඩක් තියනවාද? දැන් ප්‍රවෘත්ති කියලා කියන්නේ එසැන වාර්තාකරණය. ඒ කියන්නේ මේ මොහොත අර අපි කිව්වේ මේ ගතවන තත්පරය සමහරලාට වෙනස් වෙන්න පුළුවන් හැඟීම. ඔව්. ඒකට මේ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පයාට විශේෂයෙන් පුවත්පත එක්ක ගනුදෙනු කරන මේ ප්‍රවෘත්තිමය වටිනාකම හොයන කෙනාට ඒ කලාත්මක බව හොයන්න පුළුවන්ද? ওই කතාව අපි කොහොමද විග්‍රහ කරගන්නේ? හරි රසවත් තැනකට දැන් සාකච්ඡා වෙනවා. දැන් මෙහෙමයි. දැන්
කලාව බිහිවන්නේ මිනිසාගේ මනස තුළ නම් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා ක්‍රියා කරන පසුබිම සහ එයාගේ ෆන්ඩමෙන්ටල්ස් හිතලා බලන්නකො මූලධර්ම. ඒතර එයා ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් හැමතිස්සෙම බයස් නොවිය යුතුයි. ඒ කියන්නේ ෆෙයානස් කියලා කියනවා අපි. පක්ෂග්‍රාහී නොවිය යුතුයි. ඊට අමතරව ඔහු හැම වෙලේම සත්‍යයෙන් මිස වෙනත් කිසිම දෙයක් ඔහුගේ ඡායාරූපයට නැගිය නොයුතුයි. කියන්නේ අදාළ හැමතිස්සෙම අපි ප්‍රවෘත්තියක් වාර්තා කරනවා නම් ඒ අදාළ සිදුවීමට පමණයි අදාළ සිදුවීමේ කොටසක් පමණයි අපි ඡායාරූපයට නගන්නේ. දෙවෙනි එක අපගේ තිබෙන පුද්ගලික මතවාද මේ පින්තූරය ඇතුළට ඔබවන්න කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට නැහැ. ඔන්න ඔතනදී පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. අපි කලින් කතා කරපු තැනත් එක්කලා කලාව බිහිවන්නේ මනස තුල නම් ඒ කලාත්මක ඡායාරූප ශිල්පියාට ඔහුගේ ඉන්ෆ්ලුවන්සස් ගේන්න පුළුවන් ගේන පින්තූරයකට. හැබැයි ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට එම ලක්ෂරියක නැහැ. එම ඉඩපරාසය නැහැ. තමන්ගේ මතවාද ගෙනල්ලා ඡායාරූපය ඇතුලේ ඔබවන්න. නමුත් අපි ඡායාරූපයක් අවසානයේ දැන් ඔතන ඩිබේට් එකක් තියෙනවා. ප්‍රවෘත්ති ඡායාරූපය කලා මාධ්‍යයක්ද ඒක කලා කෘතියක් බවට පත් වෙනවද කියන එක. දැන් මෙහෙමයි වජිර. අපි හිතමුකෝ රචනාවක් හෝ කෙටි කතාවක් හෝ කවියක් හෝ යම්කිසි දෙයක් ගත්ත කියලා. ඒ ලියන හැම දෙයක්ම සාහිත්‍ය කලාවේ උසස් ලෙස සැලකෙන්නේ නැහනේ. ඒ හැමදේම ආර්ට් එකක් වෙන්නේ නැහැ. ෆොටෝ එකත් එලෙසම තමයි. සමහර ප්‍රවෘත්ති ඡායාරූප කලාත්මක ඡායාරූප ලෙස උසස් ගණයේ සැලකෙනවා. ඒවා ලෝක මට්ටමේ මියුසියම් වල ගැලරි වල ප්‍රදර්ශනයට තිබෙනවා. ඉතින් ඔන්න ඔය තියෙන පොඩි ග්‍රේ ඒරියා එක සලකලා 1970 පස්සේ ප්‍රවෘත්ති ඡායාරූපත් කියන්නේ ෆොටෝ ජර්නලිසම් කියන එකත් ආර්ට් ෆොටෝග්‍රෆි යටතේ කැටගරයිස් කරන්න කටයුතු කරලා තිබෙනවා. එතන මම මේක තව චුට්ටක් ඉස්සරහට කියනවා නම් දැන් අපි චිත්‍රයක් රස විඳින ආකාරය බලන්නකෝ. ඒතර සාම්ප්‍රදායික රසාස්වාද රීතිය යටතේ ඒකේ නියමිත පරාමිතියක් තියෙනවා. දිගක් පළලක් තියෙනවා කැන්වස් එකට. එතකොට අපි හැඩතල කොහොමද පාවිච්චි කරන්නත් වෙන විෂුවල් ලැන්ග්වේජ් කියලා. මොකද්ද විෂුවල් ලැන්ග්වේජ් එකේ අන්තර්ගතය? රේඛා, හැඩතල, වර්ණ සංකලනය, අඳුර සහ කියන්නේ ආලෝක තීව්‍රතාවය සහ අඳුර අතර තියෙන පරාසයන් වෙනස්කම්. දැන් මේ ඔක්කොම ඡායාරූපයට අඩංගු වෙනවනේ. රේඛා හැඩතල ෆොටෝග්‍රැෆර් කෙනෙක් අනිවාර්යයෙන්ම අර නිර්මාණාත්මක සැකස්මේදී කොම්පොසිෂන් එකේදී ඒ ගැන එයා කන්සර්න්. දැන් ගොඩක් මේ වර්තමානයේ තිබෙන ප්‍රශ්නය තමයි එහෙම අර ආකෘතිකමය සැකස්ම ගැන සලකන්නේ නැතුව අපි පින්තූර ගන්න යනවා. එතකොට අපි ගන්න පින්තූර විශේෂයෙන් ප්‍රවෘත්තියකදී අර sannivedanaya කියන කාර්යය ඒකෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මම මුලින් කිව්වා වගේ යම් කිසි තැනක ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒක ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා කුමන අවස්ථාවද ඡායාරූපයට නගන්නේ කියන ප්‍රශ්නය ඒ ෆොටෝග්‍රැෆර්ටම ඇති වෙනවනේ. එතකොට හරි මේ දැන් අනිත් දැන් කලාත්මක ඡායාරූපකරණයේ නියැලී ඉන්න ඡායාරූප ශිල්පියාට සහ ප්‍රවෘත්ති ඡායාරූප කරන ශිල්පියාට නැති ලක්ෂරියකත් ඒකයි. කලා මාධ්‍ය හසුරුවන කෙනාට Taman කැමති විදියට අඳුරේ ආලෝකයේ වෙනස ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කැමති විදියට වස්තු සංවිධානය කරගන්න පුළුවන්. නමුත් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට එහෙම කරන්න බෑ. ඔව් එතන පවතින ආලෝකයේ යටතේ උමනා නම් විදුලි ක්ෂණිකාලෝක එල්ලයක් පාවිච්චි කරන්න පුළුවන් ලයිට් එක මදි නම්. ඒක තාක්ෂණික දෙයක්. එතකොට එයාගේ රාමුව සකසා ගන්න ඕනේ මේ ප්‍රවෘත්තිය කොහොමද වඩා තීව්‍ර ලෙස හොඳම කියන්නේ අපි කියන්නේ පැරමවුන්ට් කන්ඩිෂන් එකෙන් කොහොමද රීඩර්ට මේක ප්‍රසන්ට් කරන්න කියන එක. බොහොම කෙටි කාලයයි එයාට ලැබෙන්නේ තීරණය ගන්න. හැබැයි අවසානයේ එහෙම ගන්න ඡායාරූපත් අර සාම්ප්‍රදායික රසස්වාද රීතීන්ට අනුකූලව ඇනලයිස් කරලා බලලා ඒ විදියට ඒක ඇනලයිස් කරගන්න පුළුවන් නම් එතන අර කලාවේ ගති ලක්ෂණ ඒ ප්‍රවෘත්ති ඡායාරූපයේ තිබෙනවා. මට මෙතන මතු කරන්න ඕන කරුණ මෙච්චරයි. අපේ ප්‍රශ්නය ප්‍රවෘත්ති ඡායාරූපකරණය කලා මාධ්‍යයක්ද නැද්ද කියන එකටත් වඩා මේ චිත්‍ර ශිල්පයේ තියෙන හෝ කලාත්මක ඡායාරූපකරණයේ තිබෙන එසන්ස් හරය ඒවැ තිබෙන මේ ඔරිජින් එක
ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක්ට තමාගේ ප්‍රවෘත්ති ඡායාරූප කරණය ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳ sannivedana ක්‍රියාවලියක් කරන්න පුළුවන්. ඒ මගින් අන්තිමට අවසාන ප්‍රතිඵලය ලබන්නේ පාඨකයා. මේ පින්තූරේ බලන කෙනා. ඔහු පත්‍රයේ අරන් පින්තූරේ බලනකොට එයා ෆිසිකලි ඒ සිදුවීම විච්ච තැන ඉඳලා නැහැනේ. මේ පින්තූරේ බලලා තමයි ඒ තියෙන මේ සිදුවීම කොහොම සිදුවෙන්නේ නැද්ද කියන හැඟීම ගන්න. එතකොට මේ හැඟීම ප්‍රබලව දෙන්න පණිවිඩය තීව්‍රව ඉස්මතු කරන්න ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකුටත් මේ සාම්ප්‍රදායික රසාස්වාද රීතිය ඔය සම්බන්ධව තිබෙන මේ කියන්නේ විෂුවල් ලැන්ග්වේජ් එක කියන එක ගැන තිබෙන දැනුම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම දැන් කතාව හොඳ රසවත් තැනකට එන්නේ මේ ඡායාරූපය එක්ක බද්ධ වෙලා ඉන්න අයට. ඒ කියන්නේ ඡායාරූපය රස විඳින්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට හරි මේ කතාවේ රසතැන් මතු කරගන්න පුළුවන්. දැන් දේවා ජයවර්ධන ඡායාරූප ශිල්පියා ගාවට ආවයින් පස්සේ මේ දේවා කියපු කතාවක් මට මතක් වෙනවා. මේ ඔබ කියනවා විටක මේ අහලා තියෙනවා මේ දකින්න දේ නෙවෙයි හිතන දේ ඡායාරූපයට ගන්න කියලා. මේ කතාව ගැඹුරින් කියවන්න මට හිතෙනවා මේ කතාවටම එකතු කරලා පුළුවන් කියලා. දකින්න දේ ඡායාරූපයක් වෙනවද? එහෙම නැත්නම් ඡායාරූප ශිල්පියට හිතන දේ කොහොමද ඡායාරූපයක් වෙන්නේ? මේ කතාවටම දේවල් එකතු කරමින් යන්න පුළුවන්. ඔය දැන් ඉතිහාසනාව ලස්සනට ආවනේ කතන්දරේ. එතකොට ඔයා ප්‍රශ්නයක් හරි අමාරු ප්‍රශ්නයක් තමයි කලාත්මක ඡායාරූපයක් වෙන් කරගන්නේ කොහොමද කියන එක. ඒකට දැන් උත්තර ටිකක් ලැබුණා. එතකොට ප්‍රවෘත්ති ඡායාරූපකරණය සහ වනජීවි ඡායාරූපකරණ, ෆැෂන් ෆොටෝග්‍රැෆි මේවා එක නිර්ණායක තියෙනවා. ඒවා එකයි මම කිව්වේ මේක මහා සාගරය වගේ ගැඹුරු විෂයක් මේක. එතකොට එකක්වත් අවර්ගණේ එහෙම දාන්න බෑ. මේවා හැමෝට ආවේනික ලක්ෂණයන් තියෙනවා. එතකොට ඒවා සියල්ලත් ඉගෙන ගත්ත යුතුයි. නැත්නම් ඒක රීඩ් කරගන්න බෑ අපිට. දැන් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් ඡායාරූපකරණයේදී වර්ණ ගැන ඉගෙන ගන්නවා. දැන් එරඟ කුවා, රේඛා, හැඩතල එහෙම කියලා කියවනේ. ඒ වගේ වර්ණත් ඉගෙන ගන්නවා. එතන අපිට RGB වර්ණ ගැන ඔය දකින්න පාටවල් ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කහ පාට, නිල් පාට, කොළ පාට. හැබැයි අපිට පාට පෙට්ටි නැති පාට ටිකක් තියෙනවා ඉගෙන ගන්න ඕන. ඒක උගන්වන්නේ නැහැ ක්ලාස් එකේ. ඒක විෂය නිර්දේශය නැහැ. මොනවද ඒ පාට? පිම් පාට, කාලකන්නි පාට, පෙරේත පාට. හරිද? දැන් ওই ටික කොහෙද තියෙන්නේ? දැන් අපේ පින්තූරේ දුප්පත් පාට, පොහසත් පාට අපි දැන් නිකන් සාමාන්‍ය කතා වෙනවනේ සමාජීව්වා. දැන් අපි දැන් පින්තූරයක් කරන් ප්‍රකාශනයන්න දෙන්න හදන සමයි Facebook එක දානවා කියමුකෝ මොකක් හරි පින්තූරයක් කරන්. මොකද්ද මේ පින්තූරේ පාට? අපි අහන්නේ දැන් කොළ මොන පාටද කියලා වගේ. හරිද? ඒ වගේ මේ පින්තූරේටත් එහෙම තියෙනවා කලර් එක. ඒක දැන් වජිර දකින්න කලර් එක නෙමෙයි සමහර විට පොහසත් පාට, දුප්පත් පාට මම දකින්න විදිහට. පිම් පාට කියලා කියන දැක්කම පස්සකම්ම කෙනෙක් එහෙම දැක්කම පින පිම් පාටයි කියලා නේ එහෙම දකිනවා. එතකොට අපි ඒක කොහොක්වත් අපිට අඳින්න බෑනේ ඒක. පාට පෙට්ටිය නැහැ. නමුත් අපි ඒක කැප්චර් කරන්න ඕනේ. එතකොට ඒ පාටවල එන්නේ කොහෙන්ද? ඒ පාටවල් එන්නේ අපේ සංස්කෘතියෙන්, අපේ ඉතිහාසයෙන්, අපේ අධ්‍යාපනයෙන්, මේ අපේ කමෙන්. හරිද? ඒ පාටත් එක්ක පින්තූරයක් අරගෙන තව ගොඩාක් තියෙනවා. මම කියන්නේ එකක් විතර පාට විතරයි ගත්තේ. එතකොට හැඩතල රේඛා ගත්තත් ওই විදිහට ගොඩාක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික උගන්වන ඒවට වඩා වෙනස්ව දකින්න. ඒකත් එක්ක තමයි ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් ඉන්දියාවේ ඡායාරූප ශිල්පියෙකුට තියෙන පාට අපි හිතමුකෝ දුප්පත් පාට. එයා දකින දුප්පත් පාට නෙමෙයි අපි මෙහෙ දකින්නේ. US ඇමරිකාවේ හරි එංගලන්තේ හරි ඉන්න ඡායාරූප ශිල්පියෙ දකින දුප්පත් පාට නෙමෙයි අපි දකින්නේ. එතකොට අපේ පින්තූරات වෙනස් වෙන්නේ අනිත් අයත් එක්ක අර පාට පෙට්ටි නැති පාට ටිකක් අහුල ගන්න පුළුවන් වුණා නම් ඒකට ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ, හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. ෆොටෝග්‍රැෆි වලට වඩා වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ. ටික ටික එන්න පටන් ගන්නවා මේක. ඒක මේ අද කැමරාව අරගෙන හෙට ෆොටෝ ගහලා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එකයි මුලින් අපි කිව්වේ. ඒක. හැබැයි ඒක ඉගෙන ගන්න මේකට ආදරේ හිතෙනවා. මේක ජීවිතය කරගන්න හදනවා.
දැන් සමහර අය ඉන්නවා ඇහුවම කියනවා මේ හොබි එකට කරන්න කියලා. ෆොටෝග්‍රැෆි හොබි එකට. මම නම් කියන්නේ කියන්න එපා කියලා. රස්සාවක් කරන අතරතුර කරනවා කියන එක තමයි අදහස් කරන්නේ. ජොබ් එකක් කරනවාම මේක කරනවා කියලා. නමුත් හොබි එක කියන්නේ නැතුව එයා එහෙම කිව්වොත් හරි. මේක ජීවිතය. රස්සාව එකක් මේක ජීවිතය. මොකද මේකෙන් පින්තූර ගැනීම තුළින් තමන්ගේ ජීවිතයට ලබා ගන්නා වූ නිදහස, අත්දැකීම, රිලැක්ස් එක සහ ප්‍රකාශනය අපිට කියන්න බෑනේ ගොඩක් දේවල්. දැන් අපිට හැමෝම එළ මීඩියා වලට කතා කරන්නත් බෑ. පත්‍රවල ලියන්නත් බෑ. හැබැයි තමන් ගන්න පින්තූරකින් ලොකු කන්දන්දරයක් Facebook එකේ හරහා දාලා කියන්න පුළුවන් සමාජයට, විශාල පිරිසකට. එතකොට ඒ නිසා මේක ජීවිතය කරගත්තාම මේකේ හරි අපූර්ව තැන් වලට යන්න පුළුවන්. මේක ජීවිතය කරගත්තාම ආර්ථිකෙත් පොහොසත් වෙන සමහර අනිවාර්ය වෙනවා. ඔයා දැකලා නැන්නේ කොහොමද ෆොටෝග්‍රැෆර්ස්ලා මේ මම ෆොටෝග්‍රැෆි කළා දැන් ජීවත් වෙන්න විදියක් නැහැ. මේ කියලා බස් වල හැම දැකලා නැන්නේ. සමහර කලාම කරපු අය දකින්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒත් තරුණ කාලේ හොඳට හම්බ කරලා තියෙනවා ඒගොල්ලෝ ෆොටෝග්‍රැෆි වලින්. මේක ජීවිතේ කරගත්තාම මේක දෙවියන් වහන්සේ දෙනවා වගේ දෙනවා මේක. ලැබෙනවා. හැමෝම පටන් ගන්න හදන්නේ මුදල් හොයන්න. ඉගෙන ගන්න නෙවෙයි. මේක ඉගෙන ගන්න පටන් ගත්තාම මුදලුත් ලැබෙනවා. ඉගෙන ගන්නත් ලැබෙනවා. මේක ගැඹුරටත් යන්න ලැබෙනවා. එතකොට ලොකු ආලෝකයක් එනවා Tamanට. එතකොට අනිත් උගන්නන කාරණා ගුරුවරු දැන් සංසම ගුරුවරේ. එතකොට ගුරුවරු උගන්නන කාරණා අමතරව තව වෙන වෙන පොත්පත් වලින් අන්තර්ජාලයෙන් යාළුවන්ගේ ඇසුරෙන් එහෙම ගන්න පුළුවන්. හැබැයි ඒ අරගෙන පෙරලා අරගෙන තමන්ගේ ආවේනික දර්ශනයක් ඇතුලේ මේක දුවන්න ඕනේ. එතකොට තමයි මේක තමන්ගේ ජීවිතේ වෙන්නේ. එරංග ගත්ත වගේ පුන්තුරක් මට ගන්න බෑ. එරංගට මං වගේ ගන්නත් බෑ. ඒක අපි දෙන්න වෙනස් වෙන්නේ එතන. හැබැයි අපි දෙන්නගේම පින්තූර හොඳයි. නරකෙව්වත් තියෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මම ගන්න පින්තූරයක් ඔය තුන් දෙනා වෙන විදිහට රීඩ් කරන්න පුළුවන්. එතකොට ඒ පින්තූර දිහා බලන්න නම් ඒ විදිහට තුන් දෙනා තුන් විදියක් මම හිතලවත් නැති දෙයක් ඕගොල්ලෝ ඒක කියන්න පුළුවන්. එතකොට මේ ගැන පොඩි අවබෝධයක් තියෙන සිනමා කෘතිය රස විඳිනකොට සිනමාවේ අර යටිපෙළ එහෙම තියෙනවනේ ඒවා ඉගෙන ගන්න ඕනේනේ. යම් තාක් දුරට හරි සිනමා අධ්‍යක්ෂවරු දක්වන්න ඕනත් සිනමා කෘතියන් අරඹනකොට ඒකේ පොඩි දෙයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. චාරප ශිල්පියත් ඒ වගේ. හැබැයි චාරප ශිල්පය ඇත්තටම සිනමාවට වඩා ගොඩක් එහාට ගිහිල්ලා පාසල් මට්ටමෙත් දැන් උගන්වනවා. ප්‍රශ්නේ තියෙන්නේ සෙටින්ස් තමයි ඉගෙන ගන්න. ෆ්‍රී සෙට්ස්. හරිද? එතකොට ඒ කියන්නේ මේකේ මෙනු එක කොහොමද මේකේ අපච් එක හදාගන්නේ කොහොමද මේ ISO එක හදාගන්නේ කොහොමද සටයි ස්පීඩ් එක හදාගන්නේ කොහොමද ඒවා තමයි අපි ඉගෙන. ඒක ඉන්ටර්නෙට් එකේ YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒකට විශේෂ ගුරුවරු අවශ්‍යත් නැහැ. හැබැයි ගුරුවරයෙක් ළඟට යන්න ඕනේ. ඇයි? ඒ අත්දැකීම් ටික අපිට ගන්න ඕනේ. අද වර්තමානයේ මාස 6ක අවුරුද්දක පාඨමාලාවක් කරලා චාරුප ශිල්පියෙක් හැටියට බලාපොරොත්තු වෙනවා නම් ඔහුට අවුරුදු 70ක දැනුමක් තියෙන්න ඕනේ චාරුප ශිල්පය ගැන. මගේ දැනුම. ඒ 70 අවුරුද්ද තුල ගන්න කොහමද? අවුරුදු 30 40 වැඩ කරපු චාරුප ශිල්පීන්නේ ඇසුරු කරලා. අපිට ආයි මුලින් ඉඳන් පටන් ගන්න බෑ මේ වැඩේ. එතකොට අපි හැමදාම බේසික්. වර්තමානයේ වෙලා තියෙන එක. හැමදාම මූලික අධ්‍යාපන මේ පාඨමාලා කරන්නේ බේසික් ෆොටෝග්‍රැෆි. ඉදිරියට යන්නේ නැහැ. ඉහළට යන්නේ නැහැ. ප්‍රවීණ චාරුප ශිල්පීන් කරන්නේ බේසික් ෆොටෝග්‍රැෆි. එහෙම බෑ. එතකොට අපිට ඒගොල්ලන්ගේ අත්දැකීම් ටික අරගෙන අපි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. එහෙම ගියාම අපි පාට පෙට්ටියේ නැති වෙන ලෝකේ කොහක් කරන්නද පාට ටිකක් අපි ළඟ තියෙනවනේ. ඒවත් එක්ක එකතු කරලා අපිට ජාත්‍යන්තර ඉක්මනට යන්න පුළුවන්. මේ කරදිය වලල්ලෙන් පයින්න මොනේ වජිර නැත්තම් මේක කරගන්න බෑ. එහෙම ගියපුවයි කීප දෙනෙක් ඉන්නවා. වර්තමානයේ නම් අඩුයි. මම මේ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන අරගෙන එකක් දෙයක් අරගෙන ඉන්නේ නෙවෙයි. හරිද? ඒවා තරංග. ඒවට නිර්ණායක තියෙනවා. ඒවා අපිත් දානවා. ඒව වෙන කතන්. ඒක වෙන පැත්තක්. හරිද? නමුත් ජාත්‍යන්තරයේ දිහා ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් හෝ රසිකයෝ හෝ අපි දිහා බලන්න ඕනේ. මේ ලංකාවේ කවුරුයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් විශේෂත්. ඒ තරම් ඉඩ ප්‍රස්ථා තියෙනවා. බැරියර්ස් නෑ දැන්. කාටවත් නෑ. හෙට බිහි වෙන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙකුට ඒ චින්තනයත් එක්ක ඔහුගේ දෙයක් කරන්න පුළුවන් නම්
ජාත්‍යන්තර මට්ටමේ ඉඩ පස්තාව තියෙනවා හෝ පිළිගන්න. හොඳ ඇතරම මේ ඡායාරූපයක් කියවන්නේ කොහොමද? ෆොටෝග්‍රැෆික් රීඩිං දැන් දේව කියපු කතාව. දැන් ඔතෙන්ට තමයි අපි ඊළඟට එන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපි දැන් ඡායාරූප අනන්තවත් දකිනවනේ. අපි අනන්තවත් බලනවා. ඒකට කොහොමද මේ බලන දකින්න ඡායාරූපය කියවන්නේ? අපිට විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. ඊට පස්සේ අපි එනවා ආයෙත් ඒ ගැන කතා කරන්න. ඡායාරූපකරණය ඡායාරූප ශිල්පය කලාවක්ද එහෙම නැත්නම් ඡායාරූප රස විඳින්න පුළුවන්ද? ඡායාරූප කලාව තුළ අපි දැන ගත යුතු දේවල් මොනවද? ඒ වගේම ඡායාරූපයක් දිහා බලනකොට අපි අත්හල යුතු දේවල් මොනවද? ඒ වගේම ඡායාරූපයක් සමහර වෙලාවට මේ ඒ ගන්න ඡායාරූපය ඇතුළෙම සමහර වෙලාවට හැංගිලා තියෙන තරකින් තවත් ඡායාරූපයක් මතු කරගන්නේ කොහොමද මේ? නැත්තම් මේ ෆොටෝග්‍රැෆික් රීඩිං කියන තැනටයි අපි අද ලිවිස් හැරි ප්‍රේමයේ ඡායාරූප කලාව පිළිබඳව සාකච්ඡා කරන මේ අදහස අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ශාන්ත ගුණරත්න මහත්මයා, එරංග ජයවර්ධන මහත්මයා සහ දේව ජයවර්ධන මහත්මයාත් එක්කයි අපි අද ඡායාරූප කලාව පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. මා ශාන්ත මහත්මයා ගාවට යොමු වෙනවා. ඇත්තටම දැන් අපි දකින ඡායාරූප දැන් අපි මේ මැදිරි පසුතලයේ ගත්තාම ඡායාරූප රාශියක් අපිට පේන්න තියෙනවා. එතකොට මේ අතරින් අපි ඡායාරූපයක් කියවන්නේ කොහොමද? එතනම් මේ ඡායාරූපයක් දිහා බලලා අපි කතාව ගොඩනංවා ගන්නේ කොහොමද? ඒ සඳහා දැනුමක් ඕන වෙනවද? මෙන්න මේ කාරණාවට අපි යොමු වෙමු. ඔව්. දැන් මෙහෙම අපි ගත්තොත් ඡායාරූප වගේම කලාකෘතියක් දිහා බලනකොට අපි මං කියවනේ අර ඒ ඕනම කලාකෘතියක් තුළ තියෙනවා ආකෘතිය සහ අන්තර්ගතය කියලා දෙයක්. ආකෘතිය කියන්නේ අපිට නිකන් පේන දේ. උඩින් බැලුවාම පේන දේ. ඒක අන්තර්ගතය කියන්නේ ඒ තුලින් නිර්මාණ ශිල්පියා කියන්න හදන දේ. එහෙම නැත්නම් ඒකෙන් අපිට හැඟවෙන දේ. සමහර නිර්මාණ ශිල්පියා කියන්න හදන දේට වඩා දෙයක් අපිට තේරෙන්න පුළුවන්. සමහරවිට නිර්මාණ ශිල්පියා කියන දේ අපිට නොතේරෙන්නත් පුළුවන්. එතකොට මේ දෙක සමපාත කරගන්න. එහෙම කියම අපි ගත්තොත් අපි නිර්මාණයක් කරලා අපි කියන්න හදන දේ අනිත් බලන රසිකයාට කොහොමද අපි දනවන්නේ? එතකොට මේක තුල තියෙනවා අපි දැන් ඡායාරූපයක් කියවීම කියන එක තුල තියෙනවා අපි කියනවා රසාස්වාදනය කියලා. රසවින්දනය රසාස්වාදනය. අපි කලාකෘතියක් රස විඳිනවා. එතකොට මේක දැන් සමහර දේවල් තියෙනවා අපි ඒ රස විඳීම අපි ගොඩනගා ගන්න අර කිව්වා වගේ ඒ කලාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. සමහරට ඒ කලාවේ තියෙන නිර්ණායක ඒක නීති රීති වර්ණ සංකලනය කොහොමද වෙන්න ඕනේ? ඒ වගේ ආලෝකය හැසිරවීම ඒ ගැන අවබෝධයකුත් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අර සාහිත්‍යයක නැත්නම් කලාත්මක දැනුම අපි තුළ දුන අපි පෝෂණය කරගෙන තියෙන අර ඒ වගේ දේවත් සඳහන් කරා සංස්කෘතිය තුලින් අපේ තුළ ගොඩනගිච්ච දේ. ඊට පස්සේ අපේ අධ්‍යාපනය තුලින් අපි ගොඩනගාගත්ත දේ. සහ අපේ සමාජ අත්දැකීම් තුලින් අපි ගොඩනගාගත්ත දේ හරහා අපි යමක් කියවනවා. ඒකට සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මේ ඡායාරූපයක් නැත්නම් කලාකෘතියක් කියන්නේ නිකන් අයිස්බර්ග් එකක් එහෙම නැත්නම් අයිස් කන්දක් වගේ කියලා. කන්ද අපි මුහුදේ පාවෙන අයිස් කුට්ටියක දකින්නේ බොහොම පොඩි පරාසයක්. උඩ පාවෙන්නේ පොඩි කොටසක්. හැබැයි ඒක යට ගැඹුර අයිස් කුට්ටියේ ඊට වඩා ලොකු ගැඹුරක් තියෙන. ඒක තමයි අන්තර්ගතය කියන්නේ. ඒතකොට මේක තේරුම් ගන්න නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ අත්දැකීම් පරාසය අර අපි කිව්වා අපි ගොඩනගාගත්ත පරිචය තුළ මේ උඩින් බලලා පේන දේ තුළ මේ ගැඹුර කොහොමද වටහා ගන්න කියන්නේ. ඔන්න ඕක හරියට වටහා ගන්නවා කියන්නේ අපි හරියට ඡායාරූපයක් කියවුවා කියන්නේ. එතකොට ඕකට තියෙනවා යම් යම් මේ අපි ප්‍රගුණ කළ යුතු දේවල්. ඒ කියන්නේ ඡායාරූපයක් හරියට කියව ගන්න නම් අපි තුල තියෙන්න ඕනේ හැකියාවන් ශක්තිතාවන් මොනවද තියෙන්නේ. එතකොට මේ ඡායාරූප කියවීමට අපි නිවැරදිව කියවීමට උදව් වෙන කෙනෙක් ඉන්නවා. අපි කියන ඕනම කලාවක නිර්මාණ ශිල්පියා ඉන්නවා රසිකයා ඉන්නවා. ඔය දෙන්න අතර තියෙන අපි කියන්නේ ગેප් එක අර බැරියේක අපිට කෙටි කරලා දෙන කෙනෙක් ඉන්නවා විචාරකයා කියලා. එතකොට මේ ඡායාරූප කලාව තුලත් අපි විචාරය කියන එක අපි විචාරයක් හැමතිස්සම විචාරකය සමග මේ සමහරවිට අපි සංවාද ගොඩනගන්න ඕනේ. විචාර වලට සහභාගී වෙන්න ඕනේ. විචාරකයෝ කියන දේවල් අහන්න ඕනේ. හැබැයි අපි ගත්තොත් වෙනත්
කලාවන් වල තියෙන විචාර කලාව සාපේක්ෂව බැලුවම ඡායාරූප ශිල්පය පිළිබඳ විචාර කලාව ලොකුවට ගොඩනැගිලා නැහැ. දැන් අපි ගත්තොත් සිනමාව තුළ විචාර කලාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා සිනමාපටයක් කලාත්මක සිනමාපටයක් ආවම අපි ඒ ගැන විචාර ලියනවා. හැබැයි ඡායාරූප කලාව ගැන එහෙම විචාර ලියවෙන්නේ බොහොම අඩුවෙන්. අපි දකින්න දේ තමයි ගොඩක් වෙලාවට අපි ඒක බුද්ධල ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවාම ඒ පිළිබඳ යම් විචාරාත්මක ලිපියක් දෙකක් පළ වෙනවා. සමහරලාට ලංකාවේ විද්වත් කෙනෙක් එහෙම කරාම ඒ පිළිබඳ අපි හිතමු විද්‍යාර්ථීන් විසින් පර්යේෂණ කරලා යම් විචාරක මත ඉදිරිපත් කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි අර ඉතා පුළුල් ලෙස පැතිරිච්ච විචාර කලාවක් නැහැ. නමුත් නැත්තෙත් නැහැ. එතකොට මේ ඡායාරූපයක් අර විචාරකයා විසින් අපිට පැහැදිලි අපිට තේරෙන්නේ නැති තැන් පැහැදිලි කරලා දෙන එකනේ විචාරකගේ කාර්යභාරය. එතකොට ඡායාරූපයක් කියවන්න අර අපි තුල තියෙන දැනුම අත්දැකීම් සංස්කෘතිය සහ මේ ගත්ත ඒ වටපිටාවත් එක්ක අපි තුල තියෙන පරිචයත් එක්කම සමහර අපිට නොතේරෙන කරුණු කොහොමද අපි වටහා ගන්න කියන එක. එතකොට මේ ඡායාරූපයක් කියවීමේදී අපි කතා කරනවානේ මේ කලාවේ කාලෙන් කාලයට ගොඩනගෙනවානේ එක එක ප්‍රවණතාව කලාත්මක ප්‍රවණතාවල් කියලා අපි කියන්නේ. මුලින්ම ස්වභාවික වාදය ආවා, ඊට පස්සේ යථාර්ථවාදය ආවා, ඊට පස්සේ නව්‍යවාදය ආවා, පශ්චාත් නව්‍යවාදය, ඔය වගේ ලෝකයේ විවිධ කලාවන් තුල ප්‍රවණතා කාලෙන් කාලයට මතුවෙනවා. ඒ වගේ අපි ඡායාරූප ශිල්පයේදී කතා කරනවා කෘතීන් සම්ප්‍රදායිකව රසාස්වාදනය කරන්න පුළුවන් කලාකෘතිය. කියන්නේ අපි ගත්තොත් බොහොම ඒ කියන්නේ ඒක ආකෘතිය සරලයි. හැබැයි ඒක තුළ යම් ගැඹුරක් අර්ථයක් තියෙනවා. කලාත්මක පක්ෂයක් තියෙනවා. අපි එතනින් ඉස්සරහට ඇවිල්ලා යම් යම් ඡායාරූප ශිල්පීන් මං කිව්වා අර ඩැගියුරේ පවා උත්සාහ කරපු දෙයක් තමයි අර අපිට සාමාන්‍ය පේන දේ ඊට වඩා එහා ගිහිල්ලා ආලෝකය අඳුර කැමරා කෝණ කාච පාවිච්චි කරලා යම් වෙනස් විදිහකට මේක ඉදිරිපත් කරන්න උත්සාහ කිරීමත් එක්ක ගොඩනැගෙනවා අධියථාර්ථය කියන එක. අධියථාර්ථය කියන්නේ තව ට්‍රෙන්ඩ් එකක්. අපි දකින සම්ප්‍රදායෙන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා අපි වෙනස් මානයකින් අපේ තියෙන අරමුණු ඉදිරිපත් කරනවා සහ ඒතකොට ඒක කියවන්න අපි අතනින් එහාට යම් පියවරක් ඉස්සරහට ගිහිල්ලා දැනුමක් ගන්න ඕනේ මේක කියව ගන්න. ටිකක් අතරින් එහාට වෙනස් අරමුණු හැසිරවීම ආලෝකයේ හැසිරවීම පොඩි අධියථාර්ථවාදී ගතියක් තියෙන. ඒකට පේන දෙයම නෙමෙයි. ඕක තවදුරටත් වර්ධනය වෙලා අපි තුන්වෙනි අපේ ප්‍රවණතාවයක් තියෙනවා. නැත්තම් කලාවේ කියවීම ගැන කතා කරොත් අමූර්ත සංකල්පය නැත්නම් අපි කියන ඇබ්ස්ට්‍රැක්ට්. ඒතර ඇබ්ස්ට්‍රැක්ට් කියන එකට අර අපි කියන කලාත්මක රීති අදාළ නැහැ. දැන් සමහර වෙලාවට මේ අපි චිත්‍ර කලාවේ දකින ඇබ්ස්ට්‍රැක්ට් මේ ආර්ට් කියලා ගියාම අපිට නම් මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව තමයි අපි ඒක ඒ තියෙන දැනුම සමහරවිට අපිට අහු වෙලා නැහැ. හැබැයි සමහර වෙලාවට අපිට අපි අපේම තුලින් ගොඩනගාගත්ත දෙයක් අපිට පේන්න ගන්න. ඒතර මේ ෆොටෝග්‍රැෆි වලත් තියෙනවා ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝග්‍රැෆි කියලා දෙයක්. ඒතර ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝග්‍රැෆි කියන එක අර නිර්ණායක නැති වුණාට ඇබ්ස්ට්‍රැක්ට් කියන එක තේරුම් ගන්නේ අපේ මනස තුලින්. අපි දන්න දේවල් අපිට පේන දේ. සමහරට මට මේ ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝග්‍රාෆි එක දිහා බලපුවාම පේන්නේ නැති දෙයක් වෙන කෙනෙකුට පේන්න පුළුවන්. දැන් වජිරට පේන්න පුළුවන් මන් දකින්න නැති දෙයක්. එතකොට ඒක ඇවිල්ලා අර ඒ අනිත් සාමාන්‍ය එතකොට අර සම්ප්‍රදායික ඡායාරූප කලාවත් ඇසුරු කරපු අධියථාර්ථයත් ඇසුරු කරපු කෙනෙක්ට තමයි එතනින් එහාට ගිහිල්ලා අර අපි කියන අමූර්ත සංකල්ප රූප කොහොමද කියවන්නේ කියන්නේ. ඒතර මෙහෙමයි දැන් ওই ලෝකේ එක එක ප්‍රවණතා ඇති වෙනවනේ. දැන් ඕගොල්ලෝ ගත්තොත් මේ දෙවන ලෝක යුද්ධය කියන එක මේ මානව සංහතිය තුළ යම්කිසි පරිවර්තනයක් කරපු එක්තරා සංසිද්ධියක් නේ. ඒ කියන්නේ ලෝකේම මානවයා විසින් මෙතෙක් සංස්කෘතික හරපද්ධතියින් ගොඩනගාගෙන ඇවිල්ලා ලෝකෙ උඩියටු කරපු තැනක් නේ. ඒ කියන්නේ මිනිසා විසින් මිනිහාව මේ විදිහට සංහාරයට ලක් කරාට පස්සේ අර මිනිසුන් ළඟ තිබිච්ච හරපද්ධතිය නිකන් කඩාවැටීමක් වුණා. ඊට පස්සේ තමයි ලෝකෙ විහි වෙන්නේ අර 아무තු මේ අපි හිතන්නේ නැති විවිධ ප්‍රවණතානේ. එතකොට මිනිස්සුගෙන් අලුත් නිර්මාණ බිහි කරන්න ගත්තා. අර මේ නිකන් අර මෙතෙක් කල් දිවිච්ච සාමාන්‍ය සම්ප්‍රදායවල බිඳ වැටුණා. සිනමාව තුළ, වේදිකා නාට්‍ය තුළ, සාහිත්‍ය කලාව තුළ ඔය ඇල්බර්ට් කැමූ වගේ අය එහෙම විවිධ නිර්මාණ අලුත් විදියට ඉතල ඒ කියන්නේ අපි හිතන්නේ නැති මානයන් අපිට එළියට ගෙනාවා. ඒතකොට ඡායාරූප ශිල්පීවල තුලත් ඔය වගේ ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝග්‍රැෆි කියන එක ට්‍රෙන්ඩ් එකක් හැටියට වෙනම ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝග්‍රැෆිම කරන ශිල්පීන් බිහි වුණා. ඉතින් එතකොට අපි කලාවක් කියවන්න නැත්නම් ඡායාරූපයක් කියවනවා කියන එකට මේ පිළිබඳ තියෙන්න ඕනේ දැනුම. දැන් ඔය කලාවේ විවිධ පක්ෂ තියෙනවා. දැන් අපි ගත්තවම දැන් ඡායාරූපකරණය ගත්තාම ඡායාරූප කලාවේ
වනජීවී ඡායාරූපකරණය කියයි මංගල ඡායාරූපකරණය කියයි එතකොට දැන් ඔය ඔබ කියන විදිහට සමහර වෙලාවට මේ පුද්ගල බද්ධ ඡායාරූපකරණය ජීවිතය කියවීම වෙන්න පුළුවන් මේ විවිධ ආකාරයේ ඡායාරූප ලබා ගන්න පුළුවන්. දැන් මම මේ සියල්ල එක්ක කලතලා ආයෙත් ප්‍රවෘත්තිමය කාරණාවල් වලට එනවා මේ විශේෂයෙන් ප්‍රවෘත්ති කියවීම ඡායාරූපය ඇතුලේ ප්‍රවෘත්තියක් කියවන්නට පුළුවන්කම තියෙන්නේ කොහොමද? ඒ වගේම ඡායාරූප ශිල්පියාට කොහොමද ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරන්න සමහරලාට ව්‍යංගාර්ථය හඟවන්න සමහර වෙලාවට ඡායාරූපයකදී ප්‍රකාශනය අකුරු වලට එහා ගියපු දෙයක් වෙන්න පුළුවන් විශේෂයෙන් ප්‍රවෘත්තියක. මෙන්න මේ කාරණා පිළිබඳව මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕන ලෝකේ බොහෝ ඡායාරූප නියාමනයට ලක් වෙලා තමයි විශේෂයෙන් මාධ්‍ය නිකුත් වෙන්නේ. මොකද පෙරහනයක් දාලා දැන් එහෙම තැනකට එන්න තරම් ඡායාරූප ශිල්පය ප්‍රබල වෙන්නේ කොහොමද? මේ කාරණාව ප්‍රවෘත්තිත් එක්ක බැඳිලා සාකච්ඡා කරන්න මම ඔබතුමාට ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම ඡායාරූපයක් හරි ප්‍රබලයි. ඒක ප්‍රබල මාධ්‍යයක්. දැන් කියන්න පුළුවන් මෙහෙම මේ ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා photograph is louder than words කියලා. කියන්නේ ඔබට හයියෙන් ආමන්ත්‍රණය කළා. ෆොටෝ එකක තියෙන අනිත් වටිනාම ගුණාංගය තමයි දැන් අකුරු කියවන්න බැරි කෙනෙකුට වුණත් මේ ෆොටෝ එක එකපාරින් දැක්කම ඔහුගේ පසුබිමට අනුව ඔහුගේ අධ්‍යාපන මට්ටමට සහ ඔහුගේ සංස්කෘතිකම ඔහුගේ හරපද්ධතීන් වලට ඒ සංස්කෘතියට අනුව ඔහුටත් ඒ ෆොටෝ එකෙන් කෙලින්ම අදහසක් ගන්න පුළුවන්. එතකොට දැන් අකුරු ඉගෙනගෙන ඕක කියවන්න ගියා නම් ඊට වැඩිය වෙනස් අර්ථයක් අර්ථනංවා ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ෆොටෝග්‍රාෆ් එකක් ප්‍රබල වෙන්නේ අකුරු කියවන්න බැරි කෙනෙකුට වුණත් ඔහුට සාපේක්ෂව මේක බොහොම ෂණයෙන් අදහස ගන්න පුළුවන්. ප්‍රබල සාක්ෂියක් තියෙනවා. ඒතර පුවත්පතකට ප්‍රවෘත්ති ඡායාරූපයක් අවශ්‍ය වෙන්නේත් ඔන්න ඔය කියන කාරණේ හින්දාමයි. මේක මෙතන කිසිම සැකයකින් තොරව අහවල් වෙලාවේදී මේ සිද්ධ වුණා කියලා සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නත් ඡායාරූපයේ ඔය කියන කියවීම වැදගත් වෙනවා. දෙවෙනි එක දැන් රසිකයා හෝ පාඨකයා හෝ ෆොටෝ එකක් දැකලා ඒක කියවන්න කලින් ඡායාරූප ශිල්පියත් මම මේ පරිසරයේ මොන කොටසද ඡායාරූපයට නගන්නේ මම මොන කොටසද ඡායාරූපයට නගලා මොකද කමියුනිකේට් කරන්න උත්සාහ කරන්නේ කියන ගැන ඔහුගේ ඔළුවේ පෙර සූදානමක් තිබිය යුතුයි. ඔන්න ඔය කෑල්ලට එනකොට ඡායාරූප ශිල්පියා මොන සංස්කෘතිකමය පසුබිමකින්ද උඩට එන්නේ? ඔහුගේ අධ්‍යාපන මට්ටම මොකද්ද? ඒතර ඔහු මේ සමාජයේ තියෙන හරපද්ධතීන් වලට වටිනාකමක් එකතු කරන්නේ කොහොමද කියන දේ බොහොම කියන්නේ ප්‍රධානම සාධකයක් වෙනවා. ඒ කියන්නේ මම මේක රීඩ් කරගන්නේ කොහොමද? එන්වයරන්මන්ට් එකෙන් මොන කෑල්ලද මම මේකෙන් ගන්න කියලා. එතකොට ඔතන මානසික කියන්නේ මනෝවිද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. තාක්ෂණික වශයෙන් දැන් අපි උදාහරණයක් ලෙස කිව්වොත් දැන් ඔබට පේනවා ඇති මෙතන කැමරා ආම්පන්න ගොඩක් තිබෙනවා. මෙතන කාච වර්ග ගොඩක් තිබෙනවා. මේ එක එක කාචයකින් යම් කිසි දෙයක් දිහා බලද්දී අපිට පෙනෙන රූපය සහ කෝණයේ වෙනස්කම නිසා විවිධ පරිමාවල් වලින් පෙනෙන්නේ. එතකොට දැන් ප්‍රවෘත්ති ඡායාරූප ආයේ දැන් ෆොටෝග්‍රැෆර් ඉස්සෙල්ලා මේක කියව ගන්න මිනිස්සෙකුට මේක කමියුනිකේට් කරන්න කලින් එතකොට ඔහු තීරණයක් ගන්න ඕනේ මම මොන කාචය පාවිච්චි කරලාද මම මේ උදාහරණයක් පැහැදිලි කරන්න ගන්නේ මොන කාචය පාවිච්චි කරලාද මේ අවස්ථාව ඡායාරූපයට නගන්නේ කියන එක. එතකොට ඔහුගේ අධ්‍යාපන පසුබිම ඒක අපි කියන අර පර්සෙප්ෂන් කියලා කියන්නේ දැන් අපි මම මේක කොහොමද සංජානනය කරගන්නේ? කියන්නේ ඉන්ද්‍රිය ගෝචරව මම මේක කොහොමද අවබෝධ කරගන්නේ? දැන් වැරදි කාචයක් පාවිච්චි කරොත් ඒ තිබෙන තාක්ෂණික හේතු මත ඔයා වැරදි කරුණක් මේ පින්තූරේ බලන කෙනාට ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. එතකොට පින්තූරය දැන් ඔක මෙහෙම තේරුම් කරන්නත් පුළුවන්. දැන් ඔය විල්බර් ෂාම් වගේ මේ sannivedanaye මේ sannivedana පියා කියලා අපි මෙහා කරන්නේ. දැන් ඔහුගේ තියෙනවා two way communication model කියලා එකක්. යම් අපි පණිවිඩයක් ගත්තම අපි ඉස්සෙල්ලා ඒක මේ ඩීකෝඩ් කරගන්න ඕනේ. කියන්නේ ඊට පස්සේ ඒක මොන හරි මාධ්‍යයක් භාවිතා කරලා තව තැනකට යවන්න ඕනේ. ඒ ගන්න කෙනා ඒක නැවත එන්කෝඩ් කරගෙන තමයි අවසාන මේ පණිවිඩය ඒ පැත්තෙන් ගන්න. ඒ කියන්නේ රිසීවර් ඒ කියන්නේ සෙන්ඩර් සහ රිසීවර් අතර සම්බන්ධය ඔය කියන අවස්ථා කීපයකින් සිද්ධ වෙන්නේ.
තැන් ෆොටෝ එකක් ගන්න එකත් ඔය වගේ දෙයක් මම ප්‍රෝති ඡායාරූපයක් අරගෙන යම්කිසි පණිවිඩයක් ඡායාරූප මාධ්‍ය හරහා මේ රීඩට සම්ප්‍රේෂණය කරන්න යන්නේ දැන් මං ඔය කරන මුළු ක්‍රියාවලියම කොමියුනිකේෂන් ප්‍රොසෙස් එකම හරියට සිදු නොවෙනවා නම් අපි ඒකට කියන්නේ නොයිස් කියලා හරි මෙතනින් යවන පණිවිඩය නෙමෙයි අර පැත්තෙන් ග්‍රාහකයා ලබා ගන්නේ. එතකොට මම වැරදි කාචයක් පාවිච්චි කරනවා නම් වැරදි අනාවරණ කාලයක් දෙනවා නම් දැන් අපි මේ ඩිජිටල් කැමරාවල තියෙනවා මේ වයිට් බැලන්ස් කියලා. දැන් ප්‍රෝති ඡායාරූප ශිල්පියෙක් විදියට වැරදි වයිට් බැලන්ස් එකක් පාවිච්චි කරලා ඒ මුළු ඡායාරූපයට නගන මොහොතේම අන්තර්ගතය වෙනස් වෙනවනේ. ඒ වෙනස් වුණාම මම වැරදි පණිවිඩයක් තමයි සමාජගත කරන්නේ. එතකොට නොයිස් එක වැඩි. එහෙමනම් මම සම්පූර්ණ වූ කමියුනිකේෂන් ප්‍රොසෙස් එකක් කරන්නේ නැහැ. අසාර්ථකයි. එතකොට එහෙමනම් අපි ඡායාරූපය කියවන තැනට ආයෙ ගියාම අපි වැරදි පණිවිඩයක් තමයි කියවන්නේ. ඉතින් මම එතනදී ආයෙ මට මූලිකව මතු කරන්න අවශ්‍ය වෙන්නේ පින්තූරයේ කියවන එක කෙසේ වෙතත් ඡායාරූප ශිල්පියෙක් විශේෂයෙන් ප්‍රෝති ඡායාරූප ශිල්පියෙක් අපි මොකද සත්‍යයෙන් පිට වෙන දෙයක් වාර්තා නොකරනවා කියන පදනම මත ඡායාරූප ගන්නව නම් ඔන්න ඔය සංජානන ක්‍රියාවලිය ගැන මනා අවබෝධයක් තිබිය යුතුයි. එතකොට තව චුට්ටක් මේක එකතු කරනවා නම් දැන් ප්‍රෝති ඕනම පුවත්පතක් ගත්තොත් ඒගොල්ලෝ තම තමන්ගේ පාඨක පිරිස සෙග්මන්ට් කරගෙන තියෙනවා. අපි කියනවා කොටස් කරගෙන තියෙනවා. ඒක උදාහරණයක් විදිහට ඒක ජාතිමය වශයෙන් ආගමික වශයෙන් වෙළඳපොළ සෙග්මන්ට් කරගෙන තියෙනවා. ඒතර ඒ කොටස් වලට අනුරූපීවනේ ඡායාරූප පුවත්පත්වල පළ කරන්නේ. එතකොට ඒ පාඨකයෝ ඔය කියන විදිහට ඒ කියවීම සහකතකට කියන්නේ අපි කොන්ෂස්ලි ඒ දේ දන්නවද? නැහැ. ඔන්න ඔය ෆ්‍රේමින් අපි පර්සෙප්ෂන් එක ෆ්‍රේම් කරන විදිහත් ප්‍රෝති ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ පින්තූර කියවීමේ ඒකටම අන්තර්ගත වෙන කරුණක් ලෙස මම දකිනවා. ඔතෙන් ඒ කාරණා එක්ක දැන් විශේෂයෙන් ප්‍රවෘත්ති ඡායාරූපකරණය දිහා බැලුවම එහෙමයි. දැන් අපි දැන් දේවා එක්ක ගත කරන මෑත යුගයේ ඡායාරූප ශිල්පීන් ගොඩාක් වෙලාවට ඡායාරූපය ලබා ගන්නවා. පස්සේ එය ඡායාරූපයක් බවට පත් කරනවා. යම්කිසි රූපයක් කාචගත කරනවා. එහෙම කිව්වහම වඩා පැහැදිලි. රූපයක් කාචගත කරනවා. ඒ රූපය ඇතුලේ ඡායාරූපයේ පසුව හොයා ගන්නවා. ඒ කියන්නේ අපි කියනවා ක්‍රොප් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ෆොටෝෂොප් එක ඇතුලේ යම්කිසි ක්‍රියාදාමයන් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ කාරණාව. දැන් මේ යම්කිසි ෆ්‍රේම් එකක් ඇතුලේ ඡායාරූපය හොයාගන්න එක කොහොමද වෙන්නේ? ඒක තවත් විදියකින් අහනවා නම් දකින රූපය කලාත්මක බවට පත් කරගන්න ඡායාරූපය ප්‍රබල වෙන්න කොහොමද? කෙටින්ම කියනවා ලේසි නෑ. ඒක ලේසි නෑ. අපි මුලින් කතා කරා මේ වැඩසටහනේ මුලදී අර රසායනික විද්‍යාත්මක අවබෝධයකුත් තියෙන්න ඕනේ කියලා. ඒක දැන් ටිකක් විතර ගිහිලා තියෙනවා ඔය IT පැත්තට. කම්පියුටර් තාක්ෂණය ෆොටෝෂොප් මේවත් එක්ක. ඒතකොට දැන් ඩිජිටල් ෆොටෝනේ ගන්නෙ. සමහරවට අමාරුම කාර්යය තමයි ඒ සිද්ධිය තුළ අවශ්‍යම කැලල ප්‍රේම්ගත කිරීම. රාමුගත කිරීම ඔය කියන තරම් ලේසි නෑ. හැමෝටම සුවිශේෂී ඡායාරූපයක් බිහි කරන්න අමාරුනේ. ඒකට හැදෑරීමක් ඕනේ. එතකොට විශේෂයෙන්ම ඉගෙන ගන්නේ දැන් ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම මේ කැමරාවේ තියෙන තාක්ෂණික කාරණා වල මේ ඇහැ හුරු කර ගන්න ඕනේ මේ රාමුගත කරන්න. ඒක ටික අමාරු වැඩක්. ඒක කියලා දෙන්නත් බෑ එහෙම ලේසියෙන්. ඒ කියන්නේ ඒක පාඩමකින් මේ පොතක් කියවලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න ඕනේ, වැරදි හරි කරන්න ඕනේ, වෙන විදිහට හිතන්න ඕනේ, අඩුපාඩු හොයන්න ඕනේ, තව අයත් එක්ක කතා කරන්න ඕනේ. ඒක ටික වැවෙන දෙයක්. එතකොට ඊට පස්සේ ඒ ගන්න ෆොටෝ එක සමහරවිට ටිකක් බලලා මේක කම්පියුටර් දාගෙන මේක ෆොටෝෂොප් වල දාගෙන මේක ටිකක් ස්ටඩි කරනකොට තමන්ට මෙවෙන්න පුළුවන් වෙන කෝණ. එතකොට ක්‍රොප් කරලා ඒක හදා ගන්නවා. හැබැයි වඩාම වටිනම දේ තියෙන්නේ එතනට යන්න නැතුව ගන්න මුල්ම අවස්ථාවේදී මේක ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් සංකීර්ණ. ඒක ටිකක් කාලේ යන වැඩක්. ඒ කියන්නේ ඒකට ඉගෙන ගන්න ඕනේ මේක. මේකේ යෙදෙන්න ඕනේ. ඉතින් කොච්චර කාලද කියලා වුත් ඒක එහෙම කියන්න බෑ. ඉතින් මාස 6ද 3ද එහෙම කියන්න බෑ. සමහර අය ඉක්මනටම අල්ල ගන්නවා. සමහර අයට කාලයක් යනවා. සමහරවිට දැන් අපි දැන් මගේ රංගන සමහරවිට ෆොටෝස් අරන්
කම්පියුටර් දාගෙන ඉන්නවා තා මාස 3-4 ආයෙ නෙතර බලනකොට කමට වෙනස් විදිහට දකින්න පුළුවන්. සමහරට වර්ණ ෆොටෝ එකක් කරනවා black and white කරන්න පුළුවන්. අපි එකපාර කරන්නේ නැතුව දැන් මේ ගිය අවුරුදු වල ගත්තේට වඩා දැන් මේ අවුරුද්දේ සමහරට ඒව වෙනස් ආකාරයෙන් දකින්න පුළුවන්. වෙනස් අර්ථකථන දෙන්න පුළුවන්. ක්‍රොපින් වලින් අපි හිතන්නේම නැති අර්ථයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක ලොකු ඒක ලේසි නෑ. ඇත්තටම ඒක තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන දැන් පුවත්පතක වේවා මුද්‍රිත මැගසින් එකක වේවා එතන ගියාම වෙබ්සයිට් එකක පින්තූරයක් නැතුව නෑනේ. පින්තූර තියෙනවා. පාට බැස්සත් පින්තූර හැමතැනම තියෙනවා මේ ඩිස්ප්ලේ කරලා හැමතැනම. ඒ කියන්නේ පින්තූර ඕනේ මිනිස්සුන්ට. පින්තූර නැති ලෝකෙ මේ ජීවිතයක් නෑ වගේ. අනිත් එක කැමරාවකට මුණ දීපු නැති කෙනෙක් නෑනේ. ඉපදුන ගම ඉඳන්ම මරණයට කොයිම අවස්ථාවේදී මුණ දෙනවා. ඒ නිසා මේක හරි හැමෝටම දන්න කාරණාවක්. මේක අලුතෙන් අඳුරලා දෙන්න. හැබැයි මේක ඉගෙන ගන්න ඕන කාරණාවක් තියෙනවානේ. දන්න කාරණාවට අමතරව ඒ ඉගෙන ගන්න ඕන කාරණාව ඉගෙන ගන්න නැතුව කරන්න ගියොත් තමයි ඔක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකයි වැඩ වෙලා තියෙන්නේ. එතකොට මේක ඉගෙන ගන්නකොට ඒකේ සුවිශේෂී වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ ෆොටෝග්‍රැෆි තමයි මේ ඔක්කොම කතා. දැන් මේ කැමරා තිබුණා කියලා මේ ලෙන්සස් තිබුණා කියලා මේකේ පිටිපස්සේ මිනිහෙක් නැත්තම් නිර්මාණයක් බිහි වෙන්නේ නැහනේ. එතකොට මේ කැමරා පිටිපස්සේ ඉන්න මිනිස්සයා තමයි ප්‍රබල. ඔහු තමයි නිර්මාණ ශිල්පියා විය යුත්තේ. ඔහුගේ දැනුම පුළුල් කළ යුතුයි. එතකොට දීර්ඝ කාලයක් අපිට මොකද එරංග කරන්නේ නිවුස් ෆොටෝ වැඩිපුර. එතකොට එයා ඒක දීර්ඝ කාලයක් කරනකොට ඒක ප්‍රොෆෙෂනල්. එයා ඒකේ පරතරටම දන්නවා. එතකොට ඒකේ අත්දැකීම් වැඩි වෙන්න එයා ඒ අත්දැකීම් වැඩි වෙන ඒකට සුවිශේෂී වෙනවා. වනජීවී ඡායාරූප ශිල්පියෙක් නම් ඔහු මේ කැලෙත් එක්ක ගහකොළත් එක්ක සතුත් එක්ක ඉන්නකොට ඔහුගේ අත්දැකීම් ඒකත් එක්ක වැඩෙනවා. වාණිජ්‍ය වෙළඳ ඡායාරූප ශිල්පියෙක් කමර්ෂල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඒ ඉන්නකොට ඒ ශේෂ්ත්‍රයේ හැමම ඔහුට ඒ පැත්තේ පළපුරුද්දක් අත්දැකීම් වැඩි වෙන්න ඒකේ වැවෙනවා හැම. එතකොට ඒක අපි ස්පෙෂලිස්ට්ලා කියලා ඒගොල්ලන් විශේෂඥයෝ ඒගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එකට. නමුත් ෆොටෝග්‍රැෆි ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් එකට. මේකේ ආලෝකම ISO කියලා තියෙනවා, ඇපර්චර් කියලා තියෙනවා, සටර් ස්පීඩ් කියලා තියෙනවා, ලෙන්සස් වල ප්‍රමාණ තියෙනවා, ඒවා ගන්නයි කියන කාරණා තියෙනවා. එතකොට ඡායාරූපික තියෙනවා සාම්ප්‍රදායික රසාස්වාද රේටින් කියලා තියෙනවා. ඒ රේටින් කඩන්න පුළුවන් කියලා කියනවා. හරිද? කඩන්න නම් ඒක ඉගෙන ගන්න ඕනේ. අපිට ඕන විදිහට වැඩ කරන්න බෑ. හැමතිස්සෙම දැන් රාමුගත කරන්නේ නෑ මට ඕනේ මෙහෙම කරන්න බෑ. එහෙම ලෝකෙ පිළිගන්නේ නෑ අපිට ඕන දේ කරන්න. අපිට ඕන දේ නිර්මාණයක් හැටියට එලි දාන්න පුළුවන්. හැබැයි ඒකට හේතු සාධක ඇතුව ඒක රීතීන් තියෙනවා අපි. ඒ රීතීන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි හේතුවක් තියෙනවා වෙනස් කරන්න. නිකන් ආවට ගියාට බෑ. එතකොට එහෙම කළාම තමයි අපි කියන්නේ නිකන් ඒකේ දැන් සත්‍යාර්ථ සම්පන්න භාවයකුත් තියෙනවනේ. දැන් සමහර ඒවා ආගමික කණ්ඩායම් වලට ජාතිකත්වයට අපේ දේශීයත්වයට අපේ කමට අපේ ඇඳුම් පැළඳුම් සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් වලට නිලමැඳුම් වලට කරපු වැඩ දන්නවනේ ඕන්තරම් Facebook වල. එතකොට ඒව නොදන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙන් එහෙම වෙන්නේ නැහැ. ඔහු දන්නවා මේකේ බැරාරුම්කම. ඔහු බොහොම පරිස්සමෙන් මේ කරන්නේ. ජීවිත පවා අවධානයකට ලක් වුණානේ මේ මෑතක මේ එහෙම කරන්න ගිහිල්ලා. එතකොට ඒකේ තියෙන්නේ මං කියවනේ කැමරාවට අමතරව තව ගොඩක් දේවල් දැනගන්න ඕනේ කියලා. ඒ ටික නැති ගම. මේක පැහෙන්න ඕනේ. මේක කලටි කාලේ කඩලා මේක අලෙවි කරන්න බෑ. අපිට හොඳට පැහෙන්න ඕනේ මේකේ. ඒ පැහෙන්න තමයි වටිනාකම ගොඩ නැගෙන්නේ පුද්ගලයාගේ. ඒකට මූලික අධ්‍යාපනය කොහෙන් හරි ලබා ගන්න සාම්ප්‍රදායික රසාස්වාද රීතීන් ඉගෙන ගන්න ඕනේ. ඒවා පස්සේ වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අවුරුදු 30 40 පරපුදු ගුරුවරුන්ගෙන් ඇසුර ලබා ගන්න ඕනේ. ඔවුන්ව ඇසුරු කරන්න ඕනේ. ඒ අත්දැකීම් උරා ගන්න ඕනේ අපි. ඒ වගේම ශ්‍රේෂ්ඨ දැනට වැඩ කරන දැන් එරංගල වගේ විශේෂ සුවිශේෂී හැකියාවන් තියෙන මිත්‍රයෝ එකතු කරගෙන ඒගොල්ලෝ හැමතිස්සෙම සූදානම් තමන්ගේ දැනුම බෙදා හරින්න. ඒ ඔක්කොම එකතු කරගෙන ඒවා දැනුම උකහා ගන්න ඕනේ. උකහාගෙන තමන් ඉතාමත් ඉක්මනින් අවුරුදු 70ක විතර අත්දැකීම් තෝගයක් ලබා ගන්න ඕනේ. පැසුණු මිනිහෙක් වෙන්න ඕනේ. එතකොට තමන් වයිල්ඩ් ලයිෆ්ද කරන්නේ, වෙඩින් ෆොටෝග්‍රැෆිද කරන්නේ, ඉවෙන්ට්ද කරන්නේ, ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි එකක්ද කරන්නේ, තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් අර දැනුම ඇතුලේ. එතකොට ඒක සමාජයට හානියකුත් නැහැ. තමන්ට ආලෝකයක්, තමන්ට ආර්ථික වශයෙන් ආයෝජනයක් වගේම ඒ ලාභදායි ඒ ආර්ථිකයේ සකසුරුවම් වෙනවා. ඒ වගේම තමන් බැබලෙනවා. මේ විෂය හරියට ඉගෙන ගන්න. තව අයට දෙන්නත් පුළුවන් ඊට පස්සේ දැනුම. ඔව්.
ඇතරම දැන් ඡායාරූප කලාව ඡායාරූප සාහිත්‍ය පිළිබඳව බොහෝ තොරතුරු අපි සාකච්ඡාවට ගත්තා. අපිට තවත් විරාමයකට යන්න ඕනෑකම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වටය තුල ඡායාරූපයක ප්‍රමිතිය ආරක්ෂා කරගන්න මොනවද අපි කරන්න ඕන? සාර්ථක ඡායාරූපයක තියෙන ඕන ලක්ෂණ මොනවද? ඒ වගේම කොහොමද ආචාර ධර්ම සුරකින්න ඡායාරූප ශිල්පියෙක් බවට පත්වන්නේ? මේ කාරණා තමයි අපි අවසාන වටේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. ආයෙත් වෙනවා අපි ලිවිසරි ප්‍රේමයේ අවසන් අදියරේ ඔබත් එක්ක කතා බහට. අද අපි සාකච්ඡා කරමින් ඉන්න එලිවිසරි ප්‍රේමේදී ඡායාරූප කලාව පිළිබඳව ඡායාරූප සාහිත්‍යය පිළිබඳව අතේ තියෙන ජංගම දුරකථනයෙන් අපි ඡායාරූප ගන්නවා නම් අපි ඡායාරූප ශිල්පියෙක් වෙනවද? එතකොට එහෙම වෙන්න නම් මොනවද තියෙනවද? දැන් ගොඩාක් පියවර අපි දැන් එතෙන්ට පහු කරලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අපි ඡායාරූපයක් ගන්නකොට ඡායාරූපයක් හොඳ වෙන්න නම් මොනවද වෙන්න ඕන? දැන් ඡායාරූපයක් දැන් අපි ගත්තොත් එහෙම ඡායාරූපයක් දැන් මමත් ගන්නවා ඡායාරූපයක් තවත් කෙනෙක් ගන්නවා ඡායාරූපයක් මේ ඡායාරූපය නොහොඳ වෙන්න හොඳ වෙන්න තියෙන හේතු කාරණා පිළිබඳව අපිට සරල විස්තරයක් දෙන්න පුළුවන් නම් වටිනවා. හරි. ඔව් මෙමය. දැන් අපි ගත්තොත් මේ කලාකෘතියක් කියන එක උසස් කලාකෘතියක් සහ එතරම් උසස් නොවන. දැන් නිර්මාණශීලී සහ නිර්මාණශීලී නොවන. හොඳ නරක කියන එකට අපිට දැන් කියන්න බෑනේ මේක කෙනෙක්ට හොඳ එක තව කෙනෙක්ට නරක වෙන්නත් පුළුවන්. දැන් එකක් තමයි සමහර සංස්කෘතීන් වල තියෙන සමහර ඔවුන්ගේ ගති ලක්ෂණ, ඔවුන් සංස්කෘතික ලක්ෂණත් එක්ක නිවැරදි කියලා හිතන දේ ලෝකේ වෙනත් සංස්කෘතියකට ඒක සමහරට මාරාන්තික වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි ඡායාරූප ගැන කතා කරනකොට ඡායාරූපයක් උසස් වෙන්න නම් අපි කියනවා ඒ ඡායාරූපය අපි ගත්තොත් අර ආකෘතිය ගොඩනැංවීම තුළ අපි අනුගමනය කරන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒවා තමයි අර අපි කිව්වේ සම්ප්‍රදායික රසස්වාද රීතිය යටතට ගැනෙන දේවල් සහ එතනින් එහාට ගිහිල්ලා අධිතාත්වික සහ අමූර්ත. අපි සම්ප්‍රදායික රසස්වාද රීතිය යටතේ ගත්තොත් නිකන් යම් අදහසක් ගන්න අපි කියනවා රූපරාමුව අපි හරියට ෆ්‍රේම් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගේ අපි හිතමුකෝ පින්තූරයක් ගන්න පුළුවන්. අපි පෝට්‍රේට් එකක් කියලා ගමු හරස් අතර ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට පෝට්‍රේට් එකක් කිව්වම අපි ගන්න ෆ්‍රේම් එක උස අතරනේ. දැන් ඔය ෆ්‍රේම් එක කියන එක මූලික කතාවක් මේ සම්ප්‍රදායික රසස්වාදිත රීතිය තුළ ආකෘතිය ගොඩනැංවීම. මූලිකම කාරණයක්. ඒ කියන්නේ අපි කොහොමද කැමරාව අල්ලන්නේ? අල්ලලා ෆ්‍රේම් එක හදාගන්නේ කියන එක. එකක් හරස් අතර ෆ්‍රේම් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරස් අතර තියෙන අරමුණු උස අතර තියෙන අරමුණ ඒ අතර ගන්න පුළුවන්. සමහර රටාවල් හැඩතල පෙන්වන්න අපිට කැමරාවට ඇල කරන්නත් වෙන්න පුළුවන්. ඒතර ඕක එක කාරණයක්. ඊළඟට මේක ඇතුළේ අන්තර්ගත වෙන අරමුණු අතර තියෙන සමබරතාවය. කොහොමද අරමුණු දෙකක් තියෙනවා නම් කොහොමද අපි පිහිටවන්නේ? අරමුණු තුනක් තියෙනවා නම් අපි කියන ත්‍රිකෝණ සමබරතාවය, ඊළඟට විකර්ණ සමබරතාවය වගේ දේවල්. ඊළඟට අපි කතා කරනවා අපි රූපයක් තුල අපේ අරමුණක්. අපි සාමාන්‍යයෙන් දැන් වජිත අහුවා ඉස්සෙල්ලා මේ මොබයිල් ෆෝන් වලින් අපි ඡායාරූප ගන්නවා. හැබැයි ඒක හොඳ ඡායාරූපයක් වෙන්නේ කොහොමද නැත්තම් නොවෙන්නේ කොහොමද? අපි පුරුදු වෙලා ඉන්නේ ජීවිතේ අපේ සාමාන්‍යයෙන් අපි කියනවානේ අපි අප්‍රයිට් ඉන්නේ අපි ඍජුව හිට ගන්න මානවයා හිට ගන්නවා අපේ ද්විනේත්‍ර දෘෂ්ටිය නැත්නම් මේ ඇස් දෙකෙන් අපි දකිනවා හැමතිස්සෙම අපි සෙන්ටර් කරලා තමයි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට අපි කියනවා ඡායාරූප කලාව තුළ කලාත්මක ලක්ෂණයක් තමයි ඔය සෙන්ටර් කියන එක බින්දින එක. නැත්නම් අපි කියන්නේ සමාන ඡායාරූප කලාව තුළ අර ඇස් දෙකෙන් දකින ලෝකයට තනි ඇහැක් දීලා තියෙනවා. එතන මේකනත් අපි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ අපි ත්‍රිමාන ලෝකයේ ද්විමාන තලයකට ගේනවනේ. හැබැයි ඒත් අපි තාම පුරුදු වෙලා ඉන්නවා අපි ගත්තොත් මොකක් හරි අරමුණක් ප්‍රධාන අපි මේ ඡායාරූප කලාව තුළ අර ප්‍රගුණ කරන්න ඕන දේවල් තියෙනවා කියන එකේ තේරුම තමයි අර නිකන් සාමාන්‍ය කෙනෙක් ඡායාරූපයක් ගත්තොත් කෙලින්ම මැදට තියලා තමයි අරමුණ ගන්න. ප්‍රධාන අපි සරල උදාහරණයක් ගත්තොත් ලස්සනට ඉර බහින දර්ශනයක් අපි දකින්නවනේ. දැක්කහම කලාත්මක ඡායාරූප ශිල්පියෙක් ඕක ගන්න විදිහයි සාමාන්‍ය කැමරාවක් අතේ තියෙන නිකන් අපි කියන්නේ කැමරා ක්‍රියා කරවන්නෙක් ගන්න එකයි වෙනස්. කැමරා ක්‍රියා කරන කෙනා ගන්නේ හරි මැදට සෙන්ටර් කරා ලොකුවට පිරෙන්නේ මැද තමයි මේ ඉර තියෙන්නේ. හැබැයි අපි කලාත්මක ඡායාරූප ශිල්පියෙක් ගත්තා කියලා. ඒතර කලාත්මක රීතීන් තියෙන අපි සරලම කියන්නේ අපි දැන් මේක මේ
අනිවාර්ය මේ රීතියම වෙන්න ඕන කියලා නෑ. අපි ගෝල්ඩන් රූල් කියලා එකක් ගැන කතා කරනවා. ස්වර්ණමය රීතිය. එහෙම නැත්නම් රූල් ඔෆ් තර්ඩ්ස් 3 රීතිය කියලා. ඒ රූපරාමුවක් උසාතටයි හරස් අතරයි සමාන කොටස් 3ට බෙදුවොත් අපිට ෆ්‍රේම් එකේ කොටස් 9ක් එනවනේ. ඒ කැපෙන ස්ථාන 4ක් එනවා. ඉරි දෙක මෙහෙම ගැහුවාම කැපෙන ඔය 4ට අපි කියනවා අපේ ඇහැ වැඩිපුර ඇදලා ගන්න ස්ථාන 4ක්. ඒතර ඕකට ගෝල්ඩන් පොයින්ට් කියලා කියනවා. ස්වර්ණමය ලක්ෂ්‍ය කියලා. ඒතර මේ වගේ තැනක අර රූපයක් ප්‍රධාන අරමුණක් පිහිටෙව්වහම අපේ ඇහැ අර මැද තියෙනවට වඩා ඇදලා ගන්න හැකියාව වැඩි. දැන් මං කියනවා ඉර බහින එකේ සමහර කලාත්මක ඡායාරූප ශිල්පියා ගන්න පුළුවන් ඉර එක මේ අර ගෝල්ඩන් පොයින්ට් එකටයි ඒකට සම්බර කරනවා අනිත් ගෝල්ඩන් අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්තේ මේ ඔරුකාරයෙක් ඉන්නවා. එතකොට අර අපි අර නිකන් අර මැද ඉර බහිර දර්ශනය දැක්කහම අපිට දැනෙන හැඟීමට වඩා අන්න අපි කියනවා මෙන්න උසස් ඡායාරූපයක්. එතන තුන කලාත්මක මේ නිර්මාණශීලී ගතියක් තියෙනවා. සහ ඊට පස්සේ මේක තුළ වර්ණ කොහොමද සමබර කරගන්න. අර අපි කියන ඉර බැහිමේදී එන දැන් කැමරාවකින් දෙන්නේ අපි ගොඩක් වෙලාවට දකින මොබයිල් ෆෝන් කැමරාව එහෙම නැත්නම් පොඩි කම්පැක්ට් කැමරාවක එහෙම නැත්නම් අපි හිතමු වෘත්තීය මට්ටමේ කෙනෙක් පාවිච්චි කරන කැමරාවේ පවා ඔටෝ මෝඩ් කියලා එකක් තියෙනවානේ. දැන් අපි මොබයිල් ෆෝන් වැඩ කරන්නේ ඔටෝ මෝඩ් එකේ. එතකොට දෙන්නේ කැමරාවෙන් දෙන රූපේ තමයි එන්නේ වර්ණ අර අපි කියන ශ්වේත තුලනේ එහෙම නැත්නම් වයිට් බැලන්ස් කොහොමද එන්නේ. හැබැයි නිර්මාණශීලී අර මං කියන්නේ දැන් අපි මෙතන අපි තුන්දෙනාම කතා කරපු දේ ඒක හරයක් තමයි. ඒ කියන්නේ මේක කලාවක් තමයි. හැබැයි තාක්ෂණයත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. එතකොට ඔබ තුල තියෙන්න ඕනේ තාක්ෂණික හැකියාවන්, ඒ අධ්‍යාපනය, කැමරාව හැසිරවීම සහ ඊට එකතු කරගත්ත අර පද්ධතීන් තමන්ගේ අත්දැකීම් පරාසය, සංස්කෘතිකමය ලක්ෂණ සහ වෙනත් අපේ රටේ දේවල් විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ පවා නිර්මාණ ඇසුරු කරලා ගත්ත පරිචයක්. එතකොට මේ දෙක කොහොමද සංකලනය කරන්න කියන එක තමයි අර අපි දාන අපි කියන්නේ එසෙන්ස් එක කියලා දැන් එරංගත් සඳහන් කරා. ඒ කියන්නේ අපි මේකට දාන හරය තමයි එතන තියෙන්නේ. එතකොට මේ කලාත්මක ඡායාරූපයක් අර ගෝල්ඩන් පොයින්ට් එක අපිට යම් මට්ටමකට දියුණු කරන්න. විශේෂයෙන්ම ආධුනිකයෙකුට කලාත්මක නිර්මාණ බිහි කරන්න පටන් ගන්න හොඳ ප්‍රවේශයක් වෙනවා. ඊට අමතරව තව තියෙනවා. දැන් අපි කියනවා මේ කලාත්මක ඡායාරූපයක් තුළ යොමු දිශාව කියලා එකක් ගැන කතා කරනවානේ. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් බලනවා නම් අපි රූපරාමයක් හදනකොට මේක මේ රූපවාහිනියටත් පොදුයි, සිනමාවටත් පොදුයි. අපි ෆ්‍රේම් එකේ ඉඩ තියෙන පැත්තට බලන් ඉන්නවා නම් අපි කියනවා ඒකේ තුල අපේ රූපරාමුව තුල අපේ ඇහැ ගමන් කරන්න ඉඩක් තියෙනවා කියලා. කෙලින්ම ෆ්‍රේම් එක ළඟින්ම අනිත් එළිය බලන් ඉන්නවා නම් ෆ්‍රේම් එකේ අනිත් පැත්තේ වැඩි ඉඩක් තියෙනවා නම් අපි කියනවා ඇහැ එළියට යනවා කියලා. හැබැයි රීතීන් දැනගෙන දේවත් කිව්ව රීතීන් කඩන්නත් පුළුවන්. කඩන්න පුළුවන් තැන් තියෙනවා. එහෙම එළිය බලන් ඉන්න රූපයක් අපිට හොඳ කලාත්මක නිර්මාණයක් කරන්න පුළුවන්. එයා රූපේ ඇහැ එළියට යන්න නොදී ඒ වෙනුවට වෙනත් අරමුණක් අපි පාවිච්චි කරනවා ද්විතීයික අරමුණක්. අර එළියට යන්න හදන ඇහැ ටක් ගාලා අර ද්විතීයික අරමුණෙන් නවත්ත ගන්න. ඒතර අපි කියන අරමුණු අතර සමබරතාවයක් පවත්ව ගන්නවා. ඒතර මේවා තමයි මේ කලාත්මක. ඒතර මේක මේ නිකන් එන දෙයක් නෙමෙයි. අර අපි හිතමු හොඳ දැනට තියෙනවා මේ ලෝකේ ඉහළම මට්ටමේ මේ ජංගම දුරකථනනේ. කැමරාවේ දැන් මම අහනවා ළඟදිම අලුතෙන් එළියට දාපු කැමරාවක් තියෙනවා මෙගාපික්සල් 100යි. අපේ අඩු ගන්න DSLR කැමරාවකවත් මෙගාපික්සල් 100ක් නැහැ. හැබැයි ගුණාත්මක භාවය තියෙන්නේ කලාත්මක භාවය තියෙන්නේ අර මෙගාපික්සල් 100 නෙමෙයි. ඔහු තුල තියෙන අර හැකියාව අපි කියනවානේ අර කිව්වේ ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය තුළින් ගොඩනගාගත්ත අර නිර්මාණශීලීත්වය ඔහු කොච්චර දුරට මේ ඡායාරූපය තුළට ඔබවනවද කියන්නේ. ඇත්තටම දැන් මේ තාක්ෂණය දවසින් දවස වර්ධනය වෙනවනේ ඡායාරූප කලාව ඇතුලේ. දැන් ගොඩාක් වෙලාවට මේ තාක්ෂණය හොඳට වගේම නරකටත් හිටින වෙලාවක් තියෙනවා. දැන් මේ ඡායාරූප සඳහා වන ලෝකේ පාවිච්චි වන අති නවීන තාක්ෂණික භාවිතාවන් පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මිරර්ලස් කැමරාස්. දැන් DSLR වලින් ඔබට ගමන් කරලා මිරර්ලස් කියන්නේ දැන් අපි දන්නවා කැමරාවේ ප්‍රිස්මය යට තිබෙනවා දර්පණයක්. ඒ දර්පණය ඉහළ පල්ලෙහා යනකොට තමයි අනාවරණ කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් දැන් තිබෙන නවතම තාක්ෂණය යටතේ ඒ ඔය ප්‍රිසම් එකයි දර්පණය කියන කෑල්ල අයින් කරලා කෙලින්ම සෙන්සර් එක තියෙන විදියට තාක්ෂණය දියුණු කරලා තියෙනවා. දැන් මේ දැන්
අද ලෝකයේ ගොඩක් වෘතිය ඡායාරූප ශිල්පීන් මේ මිරර්ලස් කැමරාවල තමයි ඒගොල්ලෝ ඡායාරූප ගැනීම සිදු කරන්නේ. මට හිතෙන්නේ එතන තිබෙන මූලිකම ප්‍රධානම කාරණය තමයි බර අඩුකම සහ වේගෙන් කැමරාව ක්‍රියාත්මක කර ගැනීමට පුළුවන් හැකියාව. කියන්නේ ඩිලේස් අඩුයි. ඒක එහෙම තියෙද්දි ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන හැසිරීම ඒගොල්ලොන් ගැන පොඩ්ඩක් හොඳින් අවධානය යොමු කරලා බැලුවොතින් දැන් ඡායාරූප ශිල්පියාගේ කාර්යභාරය අර සාම්ප්‍රදායික අවුරුදු වසර ගණනාවකට කලින් හිටපු ඡායාරූප ශිල්පියාගේ භාවිතාවෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් මා වැඩ කරන ආයතනය වුණත් අපි මූලිකවම දැන් මට කැමරාව භාවිතා කරලා මොකක් හරි පින්තූරයක් ගන්න යම් කිසි කාලයක් එතනට වැය වෙනවනම් ඊට වැඩි අඩු කාලයකින් මගේ ජංගම දුරකථනයේ තියෙන කැමරාව පාවිච්චි කරලා ඡායාරූපයක් ගන්න පුළුවන් නම් ඒ ජංගම දුරකථනයෙන් ගන්න ඡායාරූපයටත් මාධ්‍ය තුල අලෙවිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකකිනුත් ජර්නලිසම් දැන් කරනවා. එතකොට ලොකු මේ දැන් ඔය විවිධ මෘදුකාංග සහ මේ අපි කියන මොබයිල් ඇප්ලිකේෂන්ස් තියෙනවා. මොබයිල් ෆෝන් එක කෙලින්ම ඔයගොල්ලෝ දන්නවා මේ සෙන්ට්‍රල් කන්ට්‍රෝල් යුනිට් එක තියෙන ටීවී ස්ටේෂන් එකේ ඒකටම කෙලින්ම ලින්ක් කරන්න පුළුවන්. රියල් ටයිම් ලයිව් ටෙලිකාස්ට් කරන්නත් පුළුවන්. කොයි හරි තැනක බ්‍රේකින් නිවුස් එකක් වෙනවා නම් අපි හිතමු මොන හරි ත්‍ස්තවාදී ප්‍රහාරයක් දීලා එතන ලොකු කලබගැනියක් තිබෙනවා නම් මේක අර සාම්ප්‍රදායික ලෙස අපි රෙකෝඩ් කරගෙන ආයේ අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා එඩිට් කරලා ට්‍රාන්ස්මිට් කරන ඒ කාලේ මිඩංගු නොකර රියල් ටයිම් එතන ඉඳලම මොබයිල් ෆෝන් එකෙන්ම ටෙලිකාස්ට් කරන්න පුළුවන්. මේ එක සෙන්ට්‍රල් කන්ට්‍රෝල් යුනිට් එකක් හරහා. ඒතර ඔය එක දෙයක්. දැන් හැබැයි ඔය තාක්ෂණික පහසුකම් ඔක්කොම ලැබලා දීලත් නැවතවරක් අපි මොන වගේ දෙයක්ද මිනිසුන්ට ලබා දෙන්නේ කියන ගැටලුව එනවනේ. තාක්ෂණය අපි ඕන කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් අපි මේකෙන් ඩිලිවර් කරන්න යන පණිවිඩය මොකක්ද කියන එක ගැන තමයි අද ලෝකයේ තිබෙන ගැටලුව තියෙන්නේ. ඔතනදී මාධ්‍ය සදාචාරය සාමාන්‍යයෙන් අපි පුද්ගලිකව හැසිරෙන අපේ තිබෙන පුද්ගලානුබද්ධ අපිට තියෙන වටිනාකම් මොනවාද කියන එක මම නැවත ඉස්මතු කරලා කියන්න කල්පනා කරන්නේ ඔන්න ඒ කරුණ නිසයි. දැන් තවත් දෙයක් මම කියන්නම් අර මේ අපි කලින් අර ෆොටෝස් වල ප්‍රමිතිය ගැන කතා කරපු හින්දා පුවත්පතක දැන් පුවත්පතක් ගත්තම වජිර ඒක එක සෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ කාලීන පුවත් තියෙන පිටුව තියෙනවා, ඊළඟට විශේෂාංග පුවත් තියෙන පිටුව තියෙනවා, ක්‍රීඩා පිටුව වෙනම තියෙනවා. ඔය හැම පිටුවකම අඩු වැඩි වශයෙන් ඡායාරූප මුද්‍රණය වෙනවා. දැන් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා යම් අපි හිතමුකෝ දැන් ඔතන තියෙනවනේ අර මොනවද කියන්නේ ඩේ ටු ඩේ ඉවෙන්ට්ස් තියෙනවනේ, එදිනෙදා රූටීන්ලි සිදුවෙන ඉවෙන්ට්ස් තියෙනවා. ඒ වෙලාවේදී ඡායාරූප ගැනීමේදී හැමදාම ඔහුට තිබෙන්නේ එකම විදියට පෙනෙන දර්ශනයක් ඡායාරූප ගන්න. අන්න එතනදී ඡායාරූප ශිල්පියාට පුළුවන් මේකේ කියන්නේ පාඨකයාට මේ පින්තූරය බලන කෙනාට පොඩ්ඩක් අර අපි කියන්නේ නව්‍යතාවයක් එකතු කරන්න ඔහුට පුළුවන් ඔහුගේ දැනුම මත කැමරා කාචය වෙනස් කර ගැනීම, කැමරා කෝණය වෙනස් කරගෙන ඔය වගේ එක උපාය මාර්ග පාවිච්චි කරන්න. නමුත් කිසිම වෙලාවක ඔහුට හැකියාවක් නැහැ මේ ප්‍රවෘත්තියේ තිබෙන අන්තර්ගතය වෙනස් වෙන ලෙස එක දේවල් එකතු කරන්න හෝ අඩු කරන්න. එතකොට මේ ප්‍රවෘත්තිය අපි විකෘති කරනවා. දෙවනුවට ඊට පස්සේ දැන් අපි රියලිස්ටික් පැත්තෙන්නේ දැන් අර සූරලිසම් වගේ අධිතාත්වික පැත්තට යනකොට විශේෂාංග පිටු තියෙනවනේ. ඔන්න ඡායාරූප ශිල්පියාට පුළුවන් ඔහුගේ කලාත්මක නිර්මාණාත්මක හැකියාවන් ඒ පිටුවලට යොමු කරන්න. දැන් උදාහරණයක් විදියට අපි යනවා මේ මොකක් හරි අපි හිතමුකෝ අපේ සීගිරිය අවට ඡායාරූප අපි එකතුවක් හදනවා විශේෂාංග පිටුවක පළ කරන්න. එතකොට ඒක හැම ලෙසම එහෙම තාත්විකවම මේ කියලා දෙයක් නැහැ නේ පින්තූරයට ගන්න. තාත්වික තමයි. නමුත් මම කියන්නේ එතනදී පුළුවන් ඔහුට වර්ණ මේ දැන් අපි අහස සීගිරි ගලේ පින්තූරයක් ගන්නවා නම් බලන්නාට රසයක් ඉපදෙන ලෙස ඕනනම් වයිට් බැලන්ස් එක වෙනස් කරලා සැචුරේෂන් වෙනස් කරලා යම් තාක්ෂණික ප්‍රයෝග පාවිච්චි කරන්න පුළුවන් මේ පින්තූරය බලනකොට රස උද්දීපනය වෙන්න. ඒ අර අන්තර්ගතය වෙනස් කිරීමක්
මේ වෙන්න. එතකොට ඔය ප්‍රමිතීන් ඡායාරූප පුවත්පත් වලටත් පුවත්පත් ඡායාරූප වලටත් පොදුයි. දැන් ක්‍රොප් කරන එක ගැන අපි කතා කරනවා. අපිට බෑ කිසිම වෙලාවක දැන් අපි මේ ඩිජිටල් කැමරාවේ සෙන්සර් එකේ නිශ්චිත වූ පික්සල්ස් ප්‍රමාණයක් නේ තියෙන්නේ. ඒක ඌමනාට වැඩිය ක්‍රොප් කරන්නවත් ඌමනාට වැඩිය ඒකෙන් කියන්නේ විශාල පුළුල් පින්තූරයක් අරගෙන ඒකෙන් ඉතා කුඩා වූ පරාසයක් ක්‍රොප් කරලා පින්තූරයක් හදාගන්න බෑ. ඒක ප්‍රින්ට් කරන්න බෑ. ඒතර ඒ වගේ ඒ ඔය කරුණු ගැනත් අපි දැනුමක් තිබිය යුතුයි. දෙවනුවට මොබයිල් ෆෝන් හෝ වේවා කැමරාවක් හෝ වේවා අපි ඒ භාවිතා කරලා ගන්න ඡායාරූපය ප්‍රමිතියෙන් යුක්ත ඡායාරූපයක් වෙන්න නම් මූලිකවම අපිට අර කියන්නේ පදනම විය යුත්තේ මේ ෆ්‍රේම් එක මේක තියෙන ඍජු කෝණාශ්‍ර අපිට පේන තලය ඒ තලය ඇතුලේ වස්තු සංවිධානය කරගන්නේ කොහොමද මේක අනාවරණය කරගන්නේ මොන තාක්ෂණය යටතේද එහෙම කරොත් තමයි අපිට අවසාන ප්‍රතිඵලදායී ලෙස සමාජයට අත් කරන්න පුළුවන්. හොඳයි දැන් අපි ගත්තොත් එහෙම වර්තමානයේ ඡායාරූපකරණයේදී තියෙන බරපතලම අභියෝගය තමයි ප්‍රමිති පිළිබඳව සහ මේ ආචාර ධර්ම පිළිබඳව. ඡායාරූපයක දැන් ඡායාරූපයක් කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයක් වෙන්න පුළුවන්. එතකොට අපි කොයිතරම් දුරට පරිස්සම් වෙන්න ඕනද මේ කාරණේදී? ඔව් අජිත දැන් මේ ඔක්කොම සාරාංශය ගත්තත් අර කලාත්මක කියන එකට පොඩ්ඩක් යන වරහන් ඇතුලේ මේ ගුණාත්මක කියන එකක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද කලාත්මක කියන එකේදී පොඩි අපි දැනුත් තේරුණානේ නිර්ණායක තියෙනවා. හැබැයි ගුණාත්මක කියන එකේදී ඔය කතන්දරේ ඔක්කොම ගුණාත්මක විය යුතුයි. මොබයිල් එකෙන් ගන්නවද නිවුස් ෆොටෝ එකක්ද වයිල්ඩ් ලයිෆ්ද වෙඩින්ද ඉවෙන්ට් කියලා නේද ගුණාත්මක විය යුතුයි. ගුණාත්මක එකට මාකටිං මේ කියන්නේ ආර්ථික වැලියු එකක් තියෙනවා. ගුණාත්මක නැත්නම් ඒක වටිනාකමක් නැහැ. ඊට පස්සේ කාරණාව තමයි ගුණාත්මක ඡායාරූපයක් ගන්න ගිහිල්ලා අර ජීවිත හානි දක්වා යන තරමට ඇයි එහෙම වෙන්නේ? එතකොට ඒක අපේ සදාචාර සම්පන්න අපේ දැන් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ ඕනම මේ විෂයකට අපටත් එහෙම තියෙනවා. එතකොට ඒවා ඉගෙන ගත යුතුයි. ඒවා නිකන් එන්නේ නැහනේ. දෙවියන් වහන්සේ දෙනවා වගේ නිකන් එහෙම එන්නේ නැහැ. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒවා කළ යුතු දේවල් නොකළ යුතු දේවල්. චාරිත්‍ර වරිත්‍ර වගේ එහෙම තියෙනවා අපේ. එතකොට ඒවා ඉගෙන ගන්න ඕනේ. මං කියන හැමතිස්සෙම පළවෙනිම දේ තමයි ඉගෙන කොච්චරද ඉගෙන ගන්න ඕනද? ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඒක මාස 6ක්ද කියලා කිසිම කියන්න බෑ. ඉවරයක් නැහැ. ඉවර කරන්න බෑ ඇත්තටම මේ වැඩේ. එතකම වැඩ නොකර ඉන්නවද? එහෙම එකක් නැහැ. වැඩ කරන ගමනොත් ඉගෙන ගන්න පුළුවන්. අඩුම තරමේ සේෆ්ටි එක ගැනත් ඉගෙන ගන්න ඕනේ. අපි මෑතකුණ සිදුවීම් බලුවොත් එහෙම ඒවා හිතන්නේ නැති දේවල්. හැබැයි අපිට වළක්ව ගන්න තිබුණ දේවල්. අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට අපිට නිර්මාණාත්මක දෙයක් ගන්න ඇත්තටම එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. නිර්මාණාත්මක දේවල් මේ වටපිටේ අත මෙහෙම තියෙනවා. ඔතෙන් ඇත්තටම මේ මම අවසන් කරන්න අවස්ථාව උදා කරගන්නවා ශාන්ත ගුණරත්න මහත්මයාගෙන් මේ ඡායාරූප ශිල්පියෙකුට මොන වගේ ආචාර ධර්ම පද්ධතියක්ද වැදගත් වෙන්නේ? අපි මොන වගේ ආචාර සම්පන්න වෙන්න ඕනද? මේක ඉතාම පුළුල් විෂයක්. තවත් වැඩසටහනක් කරන්න තරම් පුළුල් විෂයක්. ඒ තරම් කරුණු කාරණා ඔබ ඇතුළු ලංකාවේ වෘත්තීය ඡායාරූප ශිල්පියෝ පළ කරලා තිබෙනවා. අපි සරලව ගත්තොත් එහෙම මේ ආචාර ධර්ම පිළිබඳවත් අපි සාකච්ඡා කළාම අපි අවසානයක් ආගමු. ඔව්. ඇත්තටම කතා කරොත් අපි මේ ඡායාරූප ශිල්පීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයක් එළි දක්වලා තියෙනවා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින්. එතකොට අපි ඕක විවිධ අංශ යටතේ අපි ගත්තොත් ඡායාරූප ශිල්පයේ සාමාන්‍ය පොදු භාවිතයට මොනවද අපි පිළිපදින්න ඕනේ ආචාර ධර්ම? පුවත්පත් ඡායාරූප ශිල්පිය කරේ නැත්නම් ඡායාරූප පුවත්පත් කලාවේදී ඊළඟට ඉවෙන්ට් නැත්නම් අපි කියනවා මංගල උත්සව ඇතුළු උත්සව ඡායාරූපකරණයේදී කලාත්මක ඡායාරූපකරණයේදී වෙනත් ඡායාරූප ක්ෂේත්‍ර ගණනාව ක්‍රීඩා වෙන්න පුළුවන් වනජීවී වෙන්න පුළුවන් ඒ අයට මොනවද පිළිපදින්න ඕනේ? සරල උදාහරණයක් ගත්තොත් අපි මංගල ඡායාරූප ඇනවුමක් බාරගන්න ඡායාරූප ශිල්පියා ඇත්තටම ඔහු නිකන් මේ ඡායාරූප ටිකක් අරන් දෙනවා නෙමෙයි. ඔහු එකාතකින් සංස්කෘතිකමය වැදගත්කමකින් යුක්ත සිද්ධිදාමයක් ජීවිතයේ වැදගත් අවස්ථාවක් ඔහු ප්‍රතිනිර්මාණය කරන්න. එතකොට ඒ තුළ තියෙන හරපත්තදීන් විනාශ කරන්න බෑ. ඒක අපි ඒ තුළ කොහොමද අපේ
ආචාර ධර්ම රැකගෙන අපි මේ ඡායාරූප ශිල්පයේ යෙදෙන්නේ. එතකොට අපි පුද්ගලයාගේ චරිත ස්වභාවයට නැත්තම් අපේ තියෙන හරපද්ධතීන් වලට හානි නොකරන විදිහට අපි මේ ඡායාරූපකරණය යෙදෙන්න ඕනේ. ඒ වගේම තමයි වනජීවී ඡායාරූප ශිල්පියෙක් වුණත්. අපි කියනවා වනජීවී ඡායාරූප ශිල්පියෙක් ගිහිල්ලා ඒ යම් ජීවියෙකුගේ පැවැත්මට හානිදායක වන විදිහට එහෙම නැත්නම් ඒ ජීවියාගේ වාසස්ථානයට හානිදායක වෙන විදිහට ඔවුන්ගේ පැවැත්මට හානිදායක වෙන විදිහට ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ. අපි ඡායාරූපයක් ගන්න ගිහිල්ලා ඒ හරහා ඒ වනජීවීන්ට හානියක් කරනවා නම් ඒක අපේ ආචාර ධර්ම කැඩීමක් වෙනවා. එතකොට ඒ සඳහාත් අපි කොහොමද අපි සූදානම් වෙන්නේ? අඳින ඇඳුම පැළඳුම පවා අපි මේකට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට අපි හැසිරෙන විදිහ වනයක් තුළ කොහොමද හැසිරෙන්නේ? ඒ කියන්නේ රක්ෂිතයක් තුළ කොහොමද අපි ගමන් කරන්නේ? ඒ ආචාර ධර්ම පිළිපදින්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රීඩා ඡායාරූපකරණයට ගියත් අපි ඒ පිළිපදින්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එතකොට ප්‍රවෘත්ති ඡායාරූපකරණයේදී විශේෂයෙන් රංග සඳහන් කරා වගේම ඒ කියන්නේ ඒ විශ්වසනීයත්වය කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒකට දේවල් අපි එකතු කරනවාද නැද්ද? සහ විශේෂයෙන්ම ඡායාරූප ශිල්පියෙක් හැටියට අපි තැනකට ගිහාම ඒ ස්ථානයේ අපිට සමහරවිට ඡායාරූපයක් ගන්න ගියාම සමහරට අපිට තැන පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වෙයි. හැබැයි අපි නැවතත් ඒක ඒ විදිහට සකස් කරලා එන්න අපේ තුල තියෙන්න ඕනේ පොඩි හැදියාවක්. නේ? අපේ කොහොමත් අපි දන්නවා මේ සිංහල සංස්කෘතිය තුළ අපි තුළ අපේ බෞද්ධ දර්ශනය සහ ඒ ආගම් හරහා ගොඩනැගිච්ච හැදියාවක් තියෙනවා. හැබැයි අපි ඒක ඡායාරූප ශිල්පියෙක් හැටියට ක්‍රියාත්මක වීම තුලත් අපි ඒ හැදියාව පෙන්වන්න ඕනේ. ඒ ආචාර ධර්ම අනුගමනය කරන්න ඕනේ. අපි වෙනත් කෙනෙකුට හානිදායක නොවන ආකාරයට අපේ හැසිරීම කරන්න ඕනේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි ඡායාරූප ශිල්පීන් හැටියට ක්‍රියාත්මක වෙද්දී අනෙක් ඡායාරූප ශිල්පීන්ගේ අයිතීනුත් ආරක්ෂා වෙන්න ඕනේ. අපි අපේ ඡායාරූප ශිල්පීය භාවිතයන් තුළ වෙනත් ඡායාරූප ශිල්පියෙක් යම්කිසි අපහසුතාවයකට හෝ හානියකට පත් කරන්න හොඳ නැහැ. ඒතකොට මේක සාමූහිකව සිද්ධ වෙන්න ඕනේ වෘත්තියක්. එතකොට අපි ඒ හරහා තමයි මේ සංගම් වෙනත් ආයතන හරහා මේ ඡායාරූප ශිල්පීන් එකමුතුවක් වෙලා මේ කටයුතු කිරීම තුළින් මේ ආචාර ධර්ම රැකීමත් මං හිතන්නේ සිද්ධ වෙනවා. අපි ඒ දක්වා කටයුතු කරගෙන යනවා. හොඳයි. ඡායාරූප ශිල්පය කියලා කියන්නේ කලාවක් විදියට, විෂයානුබද්ධ ව්‍යවහාරයක් විදියට, ඒ වගේම අපේ වෘත්තියක් විදියට, ජීවන වෘත්තියක් විදියට පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ඡායාරූපයේ සිට එහෙම නැත්නම් ඡායාරූපයේ අර අපි කිව්වා මේ ෂණ මාත්‍රයකින් ලබා ගන්නා වූ තැනක සිට එය රස විඳීම දක්වා, එතන නිහාට ආචාර ධර්ම දක්වා මේ සාකච්ඡාවේ තාම පුළුල් විදියට අපිට ලැබුණු කාල අවකාශය තුළ රැගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒ සඳහා අපට සම්පත්දායකත්වය සැපයූ එහෙම නැත්නම් උදව් කළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඡායාරූප ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ශාන්ත ගුණරත්න ඡායාරූප ශිල්පියාට, ඒ වගේම ඇසෝසියේටඩ් ප්‍රෙස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයේ දකුණු ආසියානු කලාපයේ ඡායාරූප ශිල්පියා විදිහට කටයුතු කරන රංග ජයවර්ධන මහත්මයාට, ඒ වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පී දේවා ජයවර්ධන මහත්මයාට ස්තුතියි. දෙදෙනාටම බොහොම සතුටින් අපි සමුදෙනවා. අපි ඡායාරූප කලාව පිළිබඳව ඉතාම හොඳින් අධ්‍යයනය කළා. දැන් තවදුරටත් මේ සාකච්ඡාව නරඹු කෙනෙක් අතපත්වන ඡායාරූපය එහෙම නැත්නම් අතපත්වන කැමරාව කලාත්මක, ගුණාත්මක සහ වටිනා ඡායාරූපයක් බවට පත් කර ගැනීමේ වගකීම ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දිවිසැරි ප්‍රේමය නිමා කරන්නට අපට අවසරයි.